හොඳයි එහෙනම් ඉතින් අදත් වීඩියෝ එකෙන් හම්බ වෙනවා මේ වගේ. අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි මොකද්ද මේ ඩීසල් රණවේ අවස්ථාව. මොකද්ද මේ ඩීසල් රණවේ එකක්? එහෙම නැත්නම් වාහනේ විශාල වශයෙන් තුන් දානවා. දුමාරකින් වැසලා ගියා. වාහනේ RPM එක ගොඩක් high. අන්න ඒ වගේ කියන අවස්ථාවලදී වාහනේ ස්විච් එක ඔෆ් කරා ඒක නවත්ත ගන්න බැරි වුණා. ඩීසල් ලයින් ගැලෙවුවා ඒත් වාහනේ නවත්ත ගන්න බැරි වුණා. මොකද්ද මෙන්න මේ කියන අවස්ථාව ඉන්ඩස්ට්‍රි එකේ භාවිතා කරන වචනය හැටියට ගත්තොත් ඩීසල් රණවේ එකක්. ඒ වගේ අවස්ථාවකට අපි කොහොමද මුහුණ දෙන්නේ? අපි කොහොමද මේ අවස්ථාව මගහරගන්නේ? මොනවා නිසාද මේ දේ වෙන්නේ කියන එක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊගොල්ලෝ නැගිලා ඉන්න කියලා තියෙනවා වීඩියෝ එකත් එක්ක. දැන් මේ ඩීසල් අපි පෙට්‍රල් එන්ජින් එකකින් ඩීසල් එන්ජින් එක ඉස්සෙල්ලා වෙනස් වෙන මූලික සිද්ධාන්තය තමයි ඩීසල් එන්ජින් එක තියෙන්නේ self igniting කියන සිස්ටම් එකක්. ඒ කියන්නේ pulling උපයනවා ස්පාර්ක් ප්ලග් එකක් දෙන්නේ නැහැ අපි ඩීසල් එන්ජින් එකේ මේක චලනය කරගන්න. ඒ කියන්නේ ඉග්නිෂන් නැති කරගන්න, ඉග්නයිට් කරගන්න අපි කිසිම බාහිරින් ඉග්නයිට් එකක් දෙන්නේ නැතුව ඩීසල් කියන ෆියුල් එකටම කියනවා සංධානයක් වෙන්න කියලා. අන්න එක තමයි ඩීසල් එන්ජින් එකේ තියෙන ප්‍රධානම සාධකය. ඩීසල් එන්ජිමක් කියන්නේ සංධාන එන්ජිමක්, self ignited එන්ජින් එකක් තමයි ඩීසල් එන්ජින් එක කියන්නේ. ඉතින් මේ ඩීසල් එන්ජින් එක කවුද මුලින්ම හොයාගත්තේ කියලා බැලුවොත් රුඩෝල්ෆ් ඩීසල් විසින් තමයි මේ ඩීසල් එන්ජින් එක ඉස්සෙල්ලාම හොයාගන්නේ. හැබැයි රුඩෝල්ෆ් ඩීසල් පළවෙනියෙන්ම යූස් කරන්නේ මේ ඩීසල් ෆියුල් කියන එක. ඩීසල් කියන එක නෙමෙයි ෆියුල් එකක් හැටියට මේ self ignited එන්ජින් එකකට යූස් කරන්නේ vegetable oil. එහෙම නැත්නම් අපි කවුරුත් දන්නේ low oil කියන එක තමයි මේ ඩීසල් එන්ජින් එකකට ඉස්සෙල්ලාම භාවිතා කරන අමුද්‍රව්‍ය වෙන්නේ. ඩීසල් එන්ජින් එක නෙමෙයි self ignited එන්ජින් එකකට ඩීසල් වලට ප්‍රථමව ඩීසල් යොදා ගැනීමට ප්‍රථම යොදාගෙන අත්හදා බැලීම කරන්නේ මෙන්න මේ vegetable oil කියන එක. ඒ කියන්නේ oil කියන එකත් self ignite කරන්න පුළුවන් කියන තැන ඉන්නවා. දැන් කට්ටිය එන්නේ මාත් එක්ක ඉතින් ඇයි එහෙනම් අපි low oil use කරන්නේ නැතුව මේක කරන්න මෙහෙම කියලා ඔව් පුළුවන් බලන්න. අදටත් use කරනවා bio diesel කියලා. try කරලා බලන්න පුළුවන්. අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලෝ මාත් එක්ක මේ ආගු කරන්න එපා. සර්ච් කරලා බලන්න Adobe diesel ගැන. එයාගේ diesel එන්ජින් සොයා ගැනීමේදී එයා ඉස්සෙල්ලා මේ භාවිත කරපු the vegetable oil කියලා එයා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක use කරන්න පුළුවන්. මම මෙතනදී මෙන්න මේ vegetable oil කියන එක use කරන්නේ ඔයාලට මතක් කරන්න try කරේ. මේක හරහත් ඒ කියන්නේ self ignite වෙනවා කියන එක කියන්න තමයි මට අවශ්‍ය වුනේ. ප්‍රධාන වශයෙන්ම ඩීසල් ෆියුල් එක ඩීසල් උපයෝගී ෆියුල් එකක් හැටියට ඩීසල් යොදාගෙන රන් වෙන එන්ජින් අපි ඩීසල් එන්ජින් කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ කියන ඩීසල් එන්ජින් එක එහෙම නැත්නම් මේ self ignited එන්ජින් ගොඩක් high compression ratio එක දාවන වෙන එන්ජින්. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයේදී high compression ratio එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 18කට එකක් වගේ අගයකට compress වෙනවා. ඉතින් දැන් මේක කිව්වහම කාට හරි හිතෙන්න බලන්න මොකද්ද මේ compression ratio කියන්නේ එහෙම කියලා. හරි. මම ඔයාලට මේ තේරෙන විදිහට කියන්න. අඟල් 18ක් දිග යම් කිසි දෙයක් එක අඟලකට කුඩා කරනවා කියන්න හිතන්න. අන්න ඒක තමයි. ඒ කියන්නේ අපි ගන්නවා අඟල් 18ක දිග මොන හරි දෙයක්. ඒක අපි තනි අඟලකට compress කරොත්, තද කරොත් අන්න ඒ ප්‍රමාණයට compression ratio එක diesel engine එක අන්න ඒ ප්‍රමාණයට පීඩනයක් තියෙනවා. අන්න ඒ වගේ compression එකකින් තමයි diesel engine එක දාවන්නේ වෙන්නේ. මොකද මේ විශාල compression එකක් නැත්නම් මේ වගේ ලොකු compression එකකට යන්න බැරි නම් compression ratio එක high නැත්නම් diesel කියන එක self ignite කරගන්න ටිකක් අමාරු වෙනවා. ඒක නිසා තමයි මේ වගේ high compression ratio එකට යන්නේ petrol engine එකත් එක්ක compare කරලා බලනකොට. ඉතින් මේක තවත් කෙනෙකුට දන්න කෙනෙකුට කියන්න බලන්න පුළුවන්. මේක ඇත්තටම compression ratio එක calculate කරන calculation එකක් තියෙනවා. ඒකට පොඩි සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයට අදාළව ඔයාලට try කරලා බලන්න පුළුවන් කොච්චර compression ratio එකක් තියෙනවද කියලා. ඕනම engine එකක් calculate කරන්න පුළුවන්. diesel නෙමෙයි, petrol නෙමෙයි. ඕනම bore එකක තියෙනවා නම් bore එක compression එක piston එක ඉහළ පහළ යනවා නම් මේක මේ formula එකේ මේ සමීකරණය compression ratio එක තීරණය කරන්න පුළුවන්. CR සමානයි VD VC බෙදීම VC කියන සමීකරණයට අනුව මෙන්න මේ දැන් පෙන්නනවා. මෙන්න මේ සමීකරණයට අනුව
ඔයගලන්ට මේකේ කොච්චර කම්ප්‍රෙෂන් රේට් එකක් තියෙනවද කියලා ගණනය කරන්න. දැන් මේ self ignited engine එකක් යූස් කරන වෙලාවක අපිට බලා ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මේ spark plug කියන එක නැති වුණාට මේකේ තියෙන glow plug කියලා જાතිය. මොකද මේ combustion chamber එකේ උෂ්ණත්වය පළවෙනි අවස්ථාවේදී වැඩි කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් මේක පළවෙනි self ignite එක ගන්න අමාරු වෙනවා. අන්න ඒක නිසා අපි බාහිරින් මේ heater එකක් දෙනවා combustion chamber එකට. මේ combustion chamber එක ඇතුළතදී පළවෙනි diesel පහර දැල්ව ගැනීමට තමයි මෙන්න මේ glow plug එකක් තියෙන්නේ. ඉතින් මේක 137 250 අතර වගේ combustion chamber එක ඇතුළේ උෂ්ණත්වයක් තියෙනවා. ඒකට atomize කරපු fuel with දැන් පස්සේ මෙතන ignite tag ඇති වෙනවා. එහෙම නැත්නම් ස්වන් දහනයක් ඇති වෙනවා. ඇත්තටම දහනයකට වැඩිය ස්ෆෝටනයක් කියලා කිව්වොත් නිවැරදි. මොකද ඩීසල් වල තියෙන්නේ ස්ෆෝටනයක් දහනයකට වැඩි. දැන් අපි බලමු අපේ මාතෘකාවට පොඩ්ඩක් එන්න මේ මොකද්ද මේ ඩීසල් රණවේ අවස්ථාව කොහොමද මේකට සිද්ධ වෙන්නේ කියන එක ගැන කල්පනා කරලා බලුවොත් දැන් ඩීසල් එන්ජින් එක ඩීසල් තමයි ප්‍රධානම fuel source එක. එහෙම නැත්නම් ඉන්ධන මූලාශ්‍රය ඩීසල්. මේ ඩීසල් වලින් එන්ජින් එක රන් වෙනකම් කිසි ප්‍රශ්නයක් නැහැ. වාහනේ ඕවරේව් එහෙම නැත්නම් RPM එක වැඩි වෙන්නේවත් දුම් දාන්නේවත් නැහැ. නිසියාකාරයෙන් යනවා. නිසියාකාරයෙන් එන්ජිම ධාවනය වෙනවා. හැබැයි මේ ඩීසල් එන්ජින් එකක් self ignited එන්ජින් එකක ඩීසල් විතරක් නෙමෙයි මේ self ignited වෙන්නේ. අපි මොනවා හරි බාහිරින් දුන්නොත් ඉන්ටේක් එක හරහා දුන්නොත් ඒවත් මේක ඇතුළතදී ගිනි ගන්න බලනවා. මුලින්ම කියන්න ඕනේ දැන් මේ ලක්ෂණ තියෙනවා වගේම ඩීසල් එන්ජින් එක කිසිම අවස්ථාවකදී එයා කියන එක කන්ට්‍රෝල් කරන්නේ නැහැ. හැබැයි පටලවා ගන්න එපා. මම මේ කතා කරන්නේ ස්ටෑන්ඩඩ් ඉන්ලයින් විදුලි පොම්පයක් තියෙන ඩීසල් සිස්ටම් එකක් ගැන. කොමන් රේල් ගැන මේ කතා කරන්නේ. කොමන් රේල් ගැනවත් තව කන්ට්‍රෝල් යුනිට් එකක් මගින් පාලනය කරනු ලබන fuel pump එකක් තියෙන වාහනයක් ගැන මේ කතා කරන්නේ. මම මේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ඩීසල් සිස්ටම් එකක් ගැන කතා කරන්නේ. එහෙම ස්ටෑන්ඩඩ් ඩීසල් සිස්ටම් එකේ කිසිම අවස්ථාවක එයා කන්ට්‍රෝල් කරන එකක් නැහැ. දැන් ගන්න බෑ. එයා කන්ට්‍රෝල් වැල්ව් එකක්, එයා කන්ට්‍රෝල් වැල්ව් එකක්, එයා කන්ට්‍රෝල් වැල්ව් එකක්, එයා කන්ට්‍රෝල් ෆ්ලැප් එකක් අපිට දැන් ගන්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම ගොඩින් කෙලින්ම ඉන්ටේක් එයා ෆිල්ටර් බොක්ස් එකේ ඉඳලා එන්ජින් එකේ ඉන්ලෙට් මැනිෆෝල්ඩ් එකට යනකම් නිකම් පයිප් එකක් තමයි බටයක් තමයි සම්බන්ධ වෙන්නේ ඩීසල් එන්ජින් එකට. ඒ කියන්නේ ඩීසල් එන්ජින් එකක් මේ self ignited එන්ජින් එකක් කිසිම අවස්ථාවක එයා කන්ට්‍රෝල් කරලා වේගය පාලනය කරන්න සූදානම් කරන්නේ නැහැ. ඒ වෙනුවට එයා කරන්නේ හැම නිතරම තමන්ට කොච්චර fuel ප්‍රමාණයක් අවශ්‍යද තමන්ගේ කාර්ය කර ගැනීම සඳහා අන්නේ fuel ප්‍රමාණය තමයි කන්ට්‍රෝල් කිරීම කරන්නේ. මේක ඇත්තටම fuel pump එක මත තුල තමයි සිද්ධ වෙන්නේ. කොච්චර fuel ප්‍රමාණයක් අපි එළියට දෙනවද combustion chamber එක ඇතුළට දෙනවද. දැන් ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ දැන් කිසියම් හයිඩ්‍රෝකාබන් එකක් මොකක් හරි fuel source එකක් මෙන්න මේ inlet manifold එක හරහා ඒ combustion chamber එකට ගියොත් තමයි මේ අපිට අපි කියන diesel runaway ප්‍රශ්නය කියන එක ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ කියන්නේ සමහර අවස්ථාවක අපි නොදැනුවත්වම අපේ intake එකත් එක්ක සම්කිසිය මොන හරි හයිඩ්‍රෝකාබනයක් ඇතුල් වෙනවා එන්ජින් එකට. එතකොට වාහනේ fuel පද්ධතිය දන්නේ මොකද්ද ඇතුලේ තියෙන අවශ්‍යතාවය කියන එක. සමහරට ඇක්සිලරේටර් පැඩල් එකේ ප්‍රමාණයට තමයි fuel දීලා තියෙන්නේ. නමුත් මේ වායුවත් එක්ක ඇතුල් වෙන හයිඩ්‍රෝකාබන් නිසා එන්ජිමේ දහනය වැඩි කරනවා. දහනය වැඩි කරනවත් එක්කම මේ එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එන්ජිමේ RPM එක වැඩි කරනවා. අන්නේ අවස්ථාවේදී දැන් අපි fuel control කරලා තියෙන්නේ. නමුත් එන්ජිමේ RPM එක වැඩි වෙනවා. ඔන්න ඕක තමයි සරලවම වෙන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ඕක තමයි වෙන්නේ මේ diesel runaway අවස්ථාව. ඒ කියන්නේ අපි දන්නේ නැති source එකකින් අපි දන්නේ නැති මූලාශ්‍රයකින් ඉන්ධන හයිඩ්‍රෝකාබන් අංශු ඇතුල් වෙනවා අපේ intake manifold එක හරහා combustion chamber එකට. එතෙන්දී මෙන්න මේ වායුවේ තියෙන හයිඩ්‍රෝකාබන් දැවෙනවට අමතරව diesel වලට අමතරව මෙන්න මේ වායුවේ තියෙන හයිඩ්‍රෝකාබන් උත් දැවෙනවා. එතකොට RPM එක වැඩි වෙනවා. ඒ ප්‍රමාණයට අවශ්‍ය කරන සක්ෂන් න්‍යායක සක් කරගන්නවා. ඒ සක්කේ ආයකේ ඒ හයිඩ්‍රෝකාබන්ම තියෙනවා. මීට අමතරව fuel inject වෙනවා. එතකොට එන්න එන්ජිමේ RPM එක වැඩි වෙනවා. මේ ගැන තව ඉස්සරහට මීට වැඩි සියුම් විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔක තමයි සරල සිද්ධාන්තය.
මෙන්න මේ කම්බක්ෂන් චේම්බර් එකට මොනම හරි ක්‍රමයකින් මෙන්න මේ හයිඩ්‍රෝකාබන් ඇතුල් වීම තමයි ඩීසල් එන්ජින් රන් අවේ කියන්නේ. මෙන්න මේ එන්ජින් කම්බක්ෂන් චේම්බර් එකට පිටතින් හයිඩ්‍රෝකාබන් ඇතුල් වීම නිසා එන්ජිම අපේ පාලනය බැහැරව ධාවනයටපත් වීම. මෙන්න මේකට ප්‍රධාන ලෙස බලපාන සාධකය තමයි එන්ජින් ඔයිල් කියන්නේ. අපි දන්නවා ඔයිල් හයිඩ්‍රෝකාබනය ඔයිල් ගිනි ගන්නවා. එන්ජින් ඔයිල්ම නෙමෙයි ඇත්තටම කිව්වොත් ඔයිල් වේපර් එක එන්ජින් ඔයිල් වල තියෙන වේපර් තමයි මේකට බලපාන ප්‍රධානම සාධකය. තව සාධක ගණනාවක් තියෙනවා. මේවා ගැන මම වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකේ. ඉතින් මෙන්න මේ ඔයිල් වේපර් එක එන්ජින් එකට ගිහිල්ලා එන්ජින් එක ඇතුළට කම්බක්ෂන් චේම්බර් ඇතුළට ආවොත් මේක අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ඔයිල් වේපර් එක එන්ජින් එක ඇතුලේ හටගන්නේ. 100% බ්‍රෑන්ඩ් නිව් අද නිෂ්පාදනය කරපු එන්ජින් එක වුණත් මෙන්න මේ එන්ජින් එක ඇතුලේ මෙන්න මේ ඔයිල් වේපර් කියන එක ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. ඒක ගැන කිසි කතාවක් නැහැ. ඒක අතිශයින් සාමාන්‍යයි. ඕනම එන්ජින් එකක මෙන්න මේ ඔයිල් වේපර් කියන එක ඇති වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ සුළු වශයෙන් නැති වෙන එක නෙමෙයි. මේක මහා පරිමාණයෙන් කම්බක්ෂන් චේම්බර් එකට ඇතුල් වෙනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ අවස්ථාව තමයි භයානක අවස්ථාව හැටියට සලකන්න වෙන්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අවුලක් නැහැ. මගේ වාහනේ මේ අලුත් වාහනේ අnder කම්ප්‍රෙෂන් නැහැ. හොඳ කම්ප්‍රෙෂන් තියෙනවා. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම නැහැ. අnder කම්ප්‍රෙෂන්ද වාහනේ මාදිලියද මොකද්ද කියන එක බලපාන්නේ නැහැ. ඔයිල් වේපර් එක හැදෙන්න ඒක ඕනම එන්ජින් එකක හැදෙනවා. ඒ වගේම එන්ජින් කම්බක්ෂන් චේම්බර් ඇතුලේ යම් කිසි ප්‍රමාණයක් පුච්චන්න පුළුවන් ශක්තිය තියෙනවා. මේක වැඩි ප්‍රමාණයක් කියන්නේ out of control මේක කම්බක්ෂන් චේම්බර් එකට යනවා නම් කන්ට්‍රෝල් කරන්න විදිහක් නැතුව මේක යනවා නම් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැන් අපි බලමු මේ කම්බක්ෂන් චේම්බර් එකට මෙන්න මේ ඔයිල් වේපර් එක ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ? මොන ස්ථානවලින්ද මෙන්න මේ ඔයිල් වේපර් එක රිංගලා යන්නේ කියන එක මේ මාතෘකාව කරලා මෙතෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් valve stream seal සරහා මේ කම්බක්ෂන් චේම්බර් එකට මේ ඔයිල් වේපර් එක වහින්න පුළුවන්. ඒක එකක්. අනිත් එක piston rings සරහා මේ කම්බක්ෂන් චේම්බර් එකට මේ ඔයිල් වේපර් එක ඇතුළත් වෙන්න. එතකොට තවත් ක්‍රමයක් තියෙනවා injector seal සරහා මෙම කම්බක්ෂන් චේම්බර් එකට මෙම ඔයිල් වේපර් කියන එක ඇතුල් වෙන්න පුළුවන්. ඔයිල් වේපර් කියන්නේ මේ ඔයිල් එකේ තියෙන වේපර් ගතිය. ඔයිල් වාෂ්ප කියන එක. ඔයිල් වාෂ්පය ඇතුල් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් මැනිෆෝල්ඩ් එක හරහා ඇතුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ EGI එක හරහා ඇතුල් වෙන්න පුළුවන්. ටර්බෝ චාර්ජර් එක හරහා ඇතුළත් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන හැම එකකම ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම එකකම පොඩි ප්‍රමාණයක් කොච්චර 100% හොඳ එන්ජින් එකක් වුණත් අද නිෂ්පාදනය කරපු එන්ජින් එකක් වුණත් පොඩි ප්‍රමාණයක් හරි මේවා හරහා යනවා. ඒ ප්‍රමාණය අන්නේ යන පොඩි amount එක burn out කරගන්න එන්ජින් එකට හැකියාව දෙනවා. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක normal. හැබැයි මෙන්න මේ පද්ධතියක එකක් හරි මොකක් හරි ක්‍රියාකාරීත්වයේ ගිලිහිලා මෙන්න මේ නිෂ්පාදනය කරන ඔයිල් වේපර් එක වැඩි වෙලා කොහොම හරි වැඩි amount එකක් එන්ජින් කම්බක්ෂන් චේම්බර් එකට යනවනම් ඒක කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒක out of control තමයි ඒ තත්ත්වය තියෙන්නේ. අන්න ඒක ගැන තමයි අද කතා කරන්නේ. මොකද්ද මේ කොහොමද මේ ඩීසල් රන් අවුට් එක ඇති වෙන්නේ කියන්නේ. දැන් ඉතින් මම මෙතනදී කතා කරන්න යන බලාපොරොත්තු වෙන්නේ valve stream seal සහ injector seals සහ piston rings අතරින් කොහොමද oil vapor එක එන්නේ කියලා මම ඊට කලින් වීඩියෝ එකක් කරා. ඒකේ benchmark කොහොමද හඳුනගන්නේ. අතරම ඒ වීඩියෝ එකේ කතා වෙනවා මේ කරුණු තුන ගැන. මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. turbo charger එක හරහා කොහොමද oil vapor එකක් engine combustion chamber එකට ඇතුළත් වෙන්නේ කියලා. කොහොමද මේ turbo charger එක හරහා combustion chamber එකට oil vapor එකක් ඇතුළත්. අපි දන්නවා turbo charger එක ස්ථානගත වෙලා තියෙන exhaust manifold එක ආසන්නයේ. මොකද මේක turbo charger එක වැඩ කරන්නේ exhaust gas එකකින්. exhaust gas එක පිටත යනකොට ඒකෙන් මේ turbine එක කරකවලා තමයි මෙන්න මේ සිද්ධාන්තය සිද්ධ වෙන්නේ. ඒක ගැන පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා turbo කියලා වෙන මාතෘකාවකදී. ඉතින් මෙන්න මේ turbo charger එක වැඩ කරන්නේ exhaust gas එකේ. exhaust gas එකෙන් කරකවන්න ඕන නිසා මේක locate වෙලා තියෙන. ඒ කියන්නේ මේක ස්ථානගත කරලා තියෙන්නේ
එක්සෝස් මැනිෆෝල්ඩ් එක ආසන්න ප්‍රමාණයේ ආසන්න ස්ථානයක. ඉතින් මෙන්න මේ ස්ථානයේ පිහිටීම සහ මෙන්න මේ එක්සෝස් ගෑස් එක උපයෝගී කර ගැනීම නිසා මෙන්න මේ ටර්බෝ චාර්ජර් එක කියන එක අධික තාප රස්නයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕන. මේක අධික තාපයකට ලක් වෙනවා. ඉතින් මේක තාපය වැඩි වෙනවා කියන්නේ එන්ජින් එකේ තියෙන මේ ටර්බෝ චාර්ජර් එකේ තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ වගේම මේ ටර්බෝ එකේ තියෙන ලයිෆ් ටයිම් එක කියන්නේ ආයු කාලය අඩු කරගන්න පුළුවන් සාධකයක් තමයි මේ රස්නේ කියන එක. අන්න ඒක වළක්වන්න ඕනේ. ඒක වළක්වන්න නිෂ්පාදකයන් විසින් පියවර කීපයක් අරන් දෙනවා. ඒකේ ප්‍රධාන දෙයක් තමයි මෙන්න මේ එන්ජින් ඔයිල් පීට් කරනවා. එන්ජින් ඔයිල් ලයින් එකක් යනවා. මොකද මේක ඇතුලේ තියෙනවා ගෑවෙන මේ එකමත එක දුවන කොටස් කිහිපයක් බෙයාරින් එකක් තියෙනවා. මෙන්න මේවා ලූප් කරගන්න ඕනේ. මෙන්න මේ අධික තාපය මත මෙන්න මේ ටික ලූප් කරගන්න බැරි වුණොත් මේ ටර්බෝ චාර්ජර් එකේ ලයිෆ් ටයිම් එක අඩු වෙනවා. ඒ වගේම සමහර වෝටර් කූලින් සිස්ටම් එකකුත් තියෙනවා. වෝටර් කූලින් නම් ඔයිල් පීට් ලයින් එක බලා ගන්න පුළුවන්. සමහර 100%ක්ම වගේ වාහනවල ඔයිල් පීට් ලයින් එක නම් තියෙනවා. ඊට අමතරව සමහර වාහනවල කූලන්ට් ලයින් එකක් ගිහිල්ලා වෝටර් කූලින් සිස්ටම් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ යන ඔයිල් පීට් එක නිසියාකාරව ඔයිල් ඒ බෙයාරින් එක ලූප් කරගෙන නැවත එන්ජින් සම්ප් එක බලා එන්න ඕනේ. නිෂ්පාදකයා විසින් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඔයිල් පීට් කරන්න ඕන ටර්බෝ චාර්ජර් එකේ තියෙන බෙයාරින් එක මේ බෙයාරින් එක ලූප් කරලා මෙන්න මේ පීට් කරන ඔයිල් ලයින් එක රිටර්න් වෙන්න ඕන සම්ප් එකට. ඒක තමයි නිෂ්පාදකයාගේ එකම බලාපොරොත්තුව සහ නිෂ්පාදකයා පාර්ථනා කරපු දේ තියරිටිකලි. නමුත් ප්‍රායෝගිකව මේක මෙහෙම වෙන්නේ නැහැ. මෙන්න මේකේ තියෙන මේ සීල් දෙක යම් ගෙවි යෑමත් සමගම මේකේ ඉන්ටේක් පැත්තට සහ එක්සෝස් පැත්තට කියන දෙකටම ඔයිල් යම් කිසි ප්‍රමාණයක් කාන්දු වෙනවා. සමහර කෙනාට ටර්බෝ චාර්ජර් වල ඔයිල් පිච්චෙනවා වැඩි. ඔයිල් ප්‍රමාණය යම් කිසි ප්‍රමාණයක් පිච්චෙන්න ඕනේ. මේකට ටර්බෝ වල හරි. මෙන්න මේ හේතු හින්දා තමයි ඒක පිච්චෙන්නේ. මොකද එක්සෝස් එකට යන පැත්ත ටිකක් යනවා. එහෙම නැත්නම් ඉන්ලට් මැනිෆෝල්ඩ් එක හරහා ගිහලා කම්බක්ෂන් චේම්බර් එකට යනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන මේ අධික උෂ්ණත්වයක් මත මේ කැරකෙන කොටස් ලූප් කරන්න යන ඔයිල් යම් කිසි ප්‍රමාණයක් වාෂ්ප වෙන්න පුළුවන්. අන්න ඒ හේතු සාධක නිසා තමයි මේ ටර්බෝ එන්ජින් එක ඔයිල් අඩු වෙනවා කියන්නේ. ඒ කියන හේතුව. හැබැයි තියරිටිකලි ගත්තොත් මේ දේ වෙන්න බෑ. 100%ක් නිෂ්පාදකයා කියනවා මේක මෙහෙම වුණොත් ටර්බෝ චාර්ජර් ඔයිල් ලීක් කරන්න බෑ කියන තැන තමයි 100%ක් තියරිටිකලි දෙන්නේ. ඉතින් ඔතනදී ප්‍රායෝගික සහ න්‍යායාත්මක ගැටුමක් තියෙනවා. අපි දකින හැම வாහනයකම යම් කිසි amount එකක් ඔයිල් ලීක් කරනවා මේ ටර්බෝ චාර්ජර් එක හරහා. ඉතින් මේක පොඩි කට්ටනයක් තියෙනවා. ඉතින් මෙන්න මේ එන ටර්බෝ එකෙන් එන ලීක් කරන ඔයිල් ටික ඉන්ටර්කූලර් පීට් පයිප් එකට ඉන්ටර්කූලර් පීට් පයිප් එක දිගේ ඇවිල්ලා ඉන්ටර්කූලර් එකට යනවා. ඉන්ටර්කූලර් එකෙන් ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට යනවා. ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකෙන් මේක කම්බක්ෂන් චේම්බර් එකට යනවා. ඉතින් මෙන්න මේක ගිහිල්ලා කම්බක්ෂන් චේම්බර් එක ඇතුළේදී මේක පිච්චෙනවා. මේක දැවෙන්න පුළුවන්. ඉතින් යම්කිසි කොහොමද මේක දැනගන්නේ? මගේ ටර්බෝ එකක් තියෙනවා. මගේ ඔයිලුත් අඩු වෙනවා. කොහොමද මේක දැනගන්නේ? ඔයාලට බලා ගන්න පුළුවන් එක්සෝස් එකෙන් දුම එනවා නම් ටර්බෝ එක හරහා තමයි ඔයිල් යන්න පුළුවන්. ඒ යන්න පුළුවන් එකම දෙන එක නෙමෙයි. මම කියන්නේ ටර්බෝ එකට සම්බන්ධව දුම් යන හැටි වෙනම මම වීඩියෝ එකක් කරලා දෙනවා. ඒක බලන්න ගිහිල්ලා. ඉතින් මෙන්න මේ ටර්බෝ එක හරහා එනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට සම්බන්ධ වෙන දැනින් ටර්බෝ ලයින් එක ඩිස්කනෙක්ට් කරලා බලන්න. ඔයාලට ඔයිල් බලා ගන්න පුළුවන්. යම් කිසි ඔයිල් ප්‍රමාණයක් තියෙනවා ප්‍රායෝගික බැලුවදී. හැබැයි ඒක ගොඩක් ඔයිල් ප්‍රමාණයක් වෙන්න බෑ. එහෙම ගොඩක් ඔයිල් ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාගේ වාහන ටර්බෝ පද්ධතිය සම්බන්ධ කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ ඔබ නැවත ධාවනය කිරීමට කලින්. ඉතින් මෙන්න දැන් ඔයිල් වේප් එක එන විදිය කිව්වා. දැන් මෙන්න මේ ඔයිල් වේප් එක එනවා ටර්බෝ චාර්ජර් එකට අවුට් ඔෆ් කන්ට්‍රෝල් දෙනවා. ටර්බෝ චාර්ජරෙන් ඔයිල් ඉන්ටේක් එකට දෙනවා. මේ කන්ට්‍රෝල් කරගන්න විදියක් නැහැ. මෙන්න මේ අවස්ථාවේ ටර්බෝ ඔයිල් බීඩ් එකෙන් අපේ වාහනේ ඩීසල් රණවේ අවස්ථාවකටපත් වෙන්න පුළුවන්. හරි. ඩීසල් රණවේ අවස්ථාවටපත් වුණා කියන්නකෝ. හරි. දැන් ඔයා දන්නවා ටර්බෝ එකේ තියෙන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි එකෙන් බේරුණා කොහොම හරි. දැන් ඔයා ටර්බෝ එක රීප්ලේස් කරනවා. රීප්ලේස් කරලා අලුතෙන්ම දාලා හරි රිපෙයාර් කරලා හරි වැඩේ කරලා ආයිත් යනකොට ආයිත්
ඩීසල් රනවේ එකක් වෙනවා. කොහොමද වෙන්නේ? ඔයා මේ ටර්බෝ ලයින් එක ටර්බෝ එක රීප්ලේස් කරා, ටර්බෝ එක රිපෙයාර් කරා, හරි. ඒ වුණාට ඉන්ටර්කූලර් එක ක්ලීන් කරේ නැහැ. ඉන්ටර්කූලර් එකේ තියෙන ඔයිල් ලයින් කරේ නැහැ. ඉන්ටර්කූලර් එකේ තියෙන ඔයිල් ඩ්‍රේන් කරන්න ඕන. ඉන්ටර්කූලර් පයිප් වල තියෙන ඔයිල් ලයින් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයා ටර්බෝ එක දාලා දුවන්න පටන් ගත්තොත් වෙන්නේ නැවත ඔයාගේ වාහනයට අර විදිහටම ඔයිල් ටික ගිහිල්ලා ඔයාගේ වාහනේ ඩීසල් රනවේ එකක් වෙන දක්වා පරිවර්තනය කරගන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් ඔයාගේ අර ටර්බෝ එකේ ඩ්‍රයිවිං කරපු මුදලත් අපරාධේ. ඒකින්ද අනිවාර්යෙන් එක් කරනවා නම් අර ටිකක් චෙක් කරලා බලන්න කියනවා. මේ එක ක්‍රමයක් තමයි දැන් කතා කරේ. ටර්බෝ චාර්ජර් එකකින් ඔයිල් ෆීඩ් වෙලා ඩීසල් රනවේ වෙන්න පුළුවන්. හරි. තව ක්‍රමයක් තියෙනවා. මේ blow by gases වලින් මගේ එන්ජින් එක රනවේ කරගන්න පුළුවන්. රනවේ අවස්ථාවකටපත් වෙයි. ඔව් වෙනවා. අනිවාර්යෙන් වෙන්න පුළුවන්. blow by gases වැඩි වුණොත් අපි ඇත්තටම ඉස්සෙල්ලා බලමු මොනවද මේ blow by gases කියන්නේ. blow by gases වල තියෙන්නේ මොනවද කියන එක. blow by gases වල තියෙන්නේ ඇත්තටම නොදැවුණු fuel අංශු සහ oil vapor. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. oil vapors oil vapor එක තියෙනවා. කියන්නේ oil wash phase වලට මුසු වෙච්ච unburned fuel තමයි තියෙන්නේ. ඉතින් මේ දෙක අනිවාර්යෙන් combustion chamber එකට ගියාම ගිනි ගන්නවා. ඔව්. ඉතින් ඒ කියන්නේ කතා කරන්න ගන්න නැහැ. අනිවාර්යෙන් ඇති වෙනවා මේක. ඉතින් blow by gases කොහොමද ඇති වෙන්නේ කියනවා නම් එන්ජින් එකේ ව්‍යායාමත් එක්කම blow by gases ඇති වෙන්න පුළුවන්. blow by gases සෑම එන්ජින් එකකම අද නිෂ්පාදනය කරපු අද brand new වාහනයක උනත් blow by gases නිර්මාණය වෙනවා. ඩීසල් වල විශේෂයෙන් නිර්මාණය වෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි ඩීසල් එන්ජින් වල ඉක්මනට කළු වෙන්නේ. මෙන්න මේ blow by gases වල ක්‍රියාකාරීත්වය වැඩි නිසා. මොකද කලින් කිව්වා high compression ratio එකට යනවා. 18ට එකක් වගේ compression ratio එකක් තියෙන්නේ. දැන් අන්නේ compression අවස්ථාවේදී මේක ඇතුලේ compression leak කරන සම්පේකට ඒක නිසා තමයි මෙන්න මේ blow by gases ඇති වෙන්නේ කියලා. blow by gases ඇති වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. blow by gases නැවත ක්‍රමයක් කොහොම හරි ක්‍රමයකින් intake manifold එකට යොත් තමයි මේ diesel රනවේ කියන අවස්ථාව කියන එකට උදා වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ blow by gases කොහොමද මගේ intake manifold එක හරහා combustion chamber එකට එහෙම නැත්නම් combustion chamber එකට ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම කියලා. දැන් කෙලින්ම මතක් වෙනවා PVC valve එක positive crank ventilation system එකක් තියෙනවා නම් වගේ වාහනේ positive crank ventilation එක කියන්නේ positive crank ventilation එක positive crank ventilation ක්‍රම කිහිපයකට වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි on road drop කියන එක. on road drop කියන එකේදී මෙන්න මේ blow by gases කියන එක කෙලින්ම බාහිර වායු වලට මුදා හරිනවා down pipe එකක් කරා crank rocker cover එකේ ඉඳලා. මේකෙදි emission control වෙන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේක ආයි නැවත එන්ජින් එකට ගිනි තියන්න දෙන්නේ නැහැ. ඒ සමහරවිට හිතන්න පුළුවන් හරි මගේ තියෙන්නේ අන්නේ සිස්ටම් එක. ඒ කියන්නේ මේක ආයි නැවත එන්ජින් එකට යන්නේ නැති නිසා මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මම මේකේ පොඩ්ඩකට වෙලාව ගන්නවා. අරගෙන මම කියන්නම්. ඒකිනුත් ප්‍රශ්නයක් වෙනවා යම් කිසි අවස්ථාවක. ඊළඟ ක්‍රමය තමයි මේකේ තියෙන තවත් ක්‍රමයක්. මෙන්න මේ positive crank ventilation එක මෙන්න මේ ගන්න blow by gases ටික නැවත inlet manifold එක හරහා දීලා එන්ජින් මේ දහනයකට ලක් කරනවා. මේක ඇත්තටම පරිසරයට ගාමිතයෙන් emission එකෙන් හොඳ සිස්ටම් එකක්. ඒ වගේම fuel economy එක ඒ වගේ more power කියන ඒ කාරණා තුනම මේ සංසිද්ධීන් තුනම ජය ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ PCV valve system එක. එහෙම නැත්නම් positive crank ventilation system එක open loop නැතුව closed loop තිබුණා නම් ඒ කියන්නේ එන්ජින් එකෙන් අරගෙන ආයෙත් නැවත එන්ජින් එකෙදිම burn කරනවා නම් ඒක ගොඩක් හොඳ සිස්ටම් එකක්. මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේකේ තියෙනවා PVC valve තියෙනවා one way valve එකක් තියෙනවා. ඒක එහෙම සිස්ටම් එකක් තියෙනවා මේක මම කතා කරනවා වෙනම PVC සිස්ටම් එක ගැන කතා කරනවා. ඉතින් මේ PVC සිස්ටම් එකේදී මෙන්න මේකම යන blow by gases inlet manifold එක හරහා ගිහිල්ලා combustion chamber එකට යනවා. හරි දැන් අපි දන්නවා මොනවද මේකේ තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ unburned fuel සහ oil vapor කියන එක. එන්ජින් එකේ RPM එක වැඩි කරගන්නවා. එන්ජින් එකට යනවා මේ blow by gases. එන්ජින් එක ඇතුළේදී දැවීමට භාජනය වෙනවා. දැවීමකට භාජනය වෙනකොට එන්ජින් එකේ RPM එක වැඩි වෙනවා. RPM එක වැඩි වෙනවා කියන්නේ blow by gases නැවත වැඩි වෙනවා. blow by gases නැවත වැඩි වෙනවා කියන්නේ ඒ ටික නැවත feed කරනවා combustion chamber එකට. combustion chamber එකට
එතකොට තව ටිකක් RPM එක වැඩි කරගන්න එන්ජින් එක. ඒ තව ටිකක් වැඩි කරගන්නකොට කම්බක්ෂන් චේම්බර් එකකින් ප්‍රොඩියුස් කරන blow by gases ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වැඩි වෙන ටික නැවතත් කම්බක්ෂන් චේම්බර් කරනවා. RPM එක වැඩි වෙනවා. අන්න ඒ ආකාරයට තමයි මේක සර්කල් එකක් වගේ වැඩ කරනවා. වැඩි වෙන ප්‍රමාණයට ප්‍රොඩියුස් වෙනවා. ප්‍රොඩියුස් වෙන ප්‍රමාණයට වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩි වෙන blow by ප්‍රමාණයට RPM එක වැඩි වෙනවා. RPM එක වැඩි වෙන ප්‍රමාණයට blow by gases වැඩි වෙනවා. ඒක තමයි ඉක්මනින්ම එන්ජිම විනාශ වෙන්නේ. තප්පර 3යි තප්පර 11ක් වගේ අගල කාලය තුළ එන්ජිම සම්පූර්ණයෙන්ම විනාශ කරගන්න හැකියාව තියෙනවා. ඩීසල් රණවේ අවස්ථාවකට ගියොත් ඊට කලින් නවත්ත ගන්න තමයි වැඩ කටයුතු සලකා ගන්නවා. මේක තමයි PVC සිස්ටම් එක හරහා වගේ එන්ජිමට ඩැමේජ් කරන්න පුළුවන් ක්‍රමය, එකම ක්‍රමවේදය. තව පුළුවන් ඉතින් ඒකෙදි එච්චර ලොකු මේකක් වෙන්නේ නැහැ. ඒකෙදි එන්ජිම ගොඩාක් ගෙවිලා තියෙන්න ඕන. සිලින්ඩර් වෝල් එක ඇතුලෙන් කම්බක්ෂන් චේම්බර් එකට එන්න පීඩනය වැඩි වෙලා එහෙමත් වෙන්න පුළුවන්. කියන්නේ කම්ප්‍රෙෂන් රින්ග් සහ සිලින්ඩර් වෝල් එක අතරින් රින්ග් වල ඇවිල්ලා ගෙනි ගන්න පුළුවන්. ඒකදී ගොඩක් මණ්ඩ කම්ප්‍රෙෂන් එන්ජින් එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩක් ලොකු මණ්ඩ කම්ප්‍රෙෂන් එන්ජින් එකක් තියෙනවා නම් ඩීසල් එන්ජින් එක ස්ටාර්ට් කරගන්න ටිකක් අමාරුයි. ඉතින් එහෙම අමාරු එන්ජින් එකක් තියෙනවා නම් ඉතින් ඒක රිපෙයාර් කරගන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් අදින්න කලින්. දැන් මෙතන blow by gases කියන චක්‍රයක් කියවනේ. දැන් blow by gases වැඩි වෙනවා. වැඩි වෙනකොට පීඩ කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ කම්බක්ෂන් චේම්බර් එකට යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ යන ප්‍රමාණයට මත RPM එක වැඩි වෙනවා. ඒ RPM එක වැඩි වීම මත blow by gases. දැන් මෙන්න මේ ක්‍රියාවලිය වක්‍රයක් හැටියට වෙනකොට දැන් අපේ පද්ධති fuel සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක්. දැන් ඩීසල් කියන එක main fuel source එක වෙන්නේ නැහැ. මෙතනින් එහාට තවදුරටත් මෙන්න මේ blow by gases ඒ කියන්නේ unburned fuel සහ oil vapor එක තමයි ප්‍රධාන main fuel source එක වෙන්නේ. දැන් ඩීසල් නැවතුවා කියලා ප්‍රශ්න ඉස්සෙල්ලා නැහැ. ඒත් එන්ජින් එක රන් වෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි කියන්න ඕන උනේ. ඇයි ඩීසල් නැවතුවට වෙන්නේ නැත්තේ? මොනවා හරි source එකක් පටන් ගත්තොත් main fuel source එක වෙන්න. ඒක තමයි ඉස්සෙල්ලින් එහාට වෙන්නේ. අපි ඩීසල් නැවතුවා කියලා වෙන්නේ. ඇත්තටම සමහරවිට දැන් මේක ඉලෙක්ට්‍රික් කන්ට්‍රෝල් තියෙන එක නම් දැන් fuel pump එක cut off කරලා ඇති. සමහර විට මේ අවස්ථාවට එනකොට. නමුත් එන්ජින් එක වැඩ කරනවා. ඒක වැඩ කරන්නේ unidentified fuel source එකක්. ඒ කියන්නේ නොඅඳුනන fuel source එක ඉන්ධන මූලාශ්‍රයක් ඉන්ධන සපයනවා මේ ඩීසල් රන් අවුට් එක වෙන්නේ. එහෙම නැත්නම් එන්ජින් එකේ RPM එක වැඩි වෙන්නේ. ඒක නිසා තමයි මම මේක කියන්නේ පැහැදිලි කරලා. දැන් මෙච්චර වෙලා අපි හිතාගෙන හිටියට දැන් ඩීසල් හින්දා තමයි මේක වෙන්නේ කියලා. ඩීසල් හින්දා නෙමෙයි වෙන්නේ. ඇත්තටම දැන් මෙතනින් එහාට මේ කාරණා දෙකේදී ටර්බෝ එකේදී සහ blow by gases නිසා මේ රණවේ එක වෙනවා නම් ඒ අවස්ථා දෙකේදී අපි ඩීසල් කට් ඔෆ් කරලා කිසිම පළක් නැහැ. ඊට අමතරව වෙන්න පුළුවන් දෙයක් තමයි ප්‍රධාන සාධකයක් තමයි තව fuel පද්ධතිය. fuel system එකේ ඉන්ධන පද්ධතියේ මොකක් හරි දෝෂ සාගත තරක් තියෙනවා නම් මේක නිසා මේ දේ වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම විදුම් පොම්පේ එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් පම්ප් එකේ තියෙනවා මේක ගවන කියලා එකක්. ඒ කියන්නේ වේග පාලකයක්. මෙන්න මේ ඩීසල් කියන එක හරි අමුතු ක්‍රියාවලියක් දරන ඉන්ධනයක්. ඩීසල් එක අණුවක් පස්සේ දිග අණුවක් ඒ කියන්නේ C16H36ක් වගේ කියන ඒක අණුක විදිහට බැලුවොත් C16ක් H36ක් කියලා ඒ වගේ තමයි තියෙන්නේ. ඒ වගේ ඉතින් මෙන්න මේ දිගට යන ටිකක් එක පිටුපස එක යන්න වැඩි අරමක් දක්වන එක පිටුපස දෙන්නෙක් වගේ යන ඉන්ධනයක් තමයි ඩීසල් කියන්නේ. මෙන්න මේ ඩීසල් යන ප්‍රමාණය මත මේ ෆුල් එක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. මේ කන්ට්‍රෝල් කරගත්තේ නැත්නම් මෙන්න මේ රණවේ වාහනේ මෙන්න මේ රණවේ අවස්ථාවට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඩීසල් අණු දෙකක් එන්ජිමට ගිහිල්ලා RPM එක හදනවා. RPM එක ඒ දෙක පිටුපස හතරක් යනවා. RPM එක වැඩි වෙනවා. ඒ හතර පිටුපස තවත් 16ක් යනවා. අන්න ඒ වගේ මේ එන්න වැඩි වෙන ක්‍රමයකින් නිසා ඩීසල් පීඩ් වීම නිසා ඩීසල් පද්ධතියේ දෝෂයක් ඩීසල් පද්ධතියෙන් ඩීසල් වැඩි වෙන්න පුළුවන්. ඩීසල් වැඩි වීමට සාපේක්ෂව RPM එක වැඩි වෙනවා. RPM එක වැඩි වෙන ප්‍රමාණයට සාපේක්ෂව fuel pump එක රන් වෙන වේගය වැඩි වෙනවා. මෙන්න මේ fuel pump එක භ්‍රමණය වෙන වේගයට සාපේක්ෂව fuel විදින ප්‍රමාණය වැඩි වෙනවා.
මේ වැඩිවීමේ අවසාන ප්‍රතිඵලය තමයි ඩීසල් රණ වේ අවස්ථාවක් එන්ජිම විනාශ වෙලා තමයි නවතින්නේ. අන්න ඒකට නවත්තන්න තමයි මෙන්න මේ ෆියුල් පම්ප් එකට ගවර්නර් කියලා එකක් සම්බන්ධ කරලා දෙන්නේ. ගවර්නර් එකක් තියෙනවා. එහෙම නැත්නම් වේග පාලකයක්. ඉන්ලයින් ෆියුල් පම්ප් එකේ ඉන්ලයින් ඉන්ජෙක්ෂන් පම්ප් එකේ තියෙනවා. ඒ වගේම ඩිස්ට්‍රිබියුටර් ඉන්ජෙක්ෂන් පම්ප් එකේ තියෙනවා. ඩෑම්ප් එකක් තියෙනවා. එහෙම නැත්නම් බරපළු සහිත ගවර්නර් එකක් බලා ගන්න පුළුවන්. ගවර්නර්ස් ටයිප්ස් තියෙනවා තව දේවල්. ඉතින් ඒව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගවර්නර් කියන වචනේ විතරයි මට කියන්න අවශ්‍යතාවය තිබුණේ. ඉතින් මම මේ ගවර්නර් එකේ දෝෂයක් ඇති වුණා. ඉතින් මම අර කලින් කිව්ව සංසිද්ධිය වෙලා මෙන්න මේ ඩීසල් රණවේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ජෙක්ටර් එක බොඩි එක ලීක් වෙනවා නම් ඉන්ජෙක්ටර් එක ටිප් එක ලීක් වෙනවා නම් මේ රණවේ අවස්ථාවකට ආසන්න අවස්ථාවකට පත් වෙන්න පුළුවන්. මොකද ෆියුල් කන්ටෙන්ට් එක ඒකාකාරයෙන් වැඩි වෙන්න නිසා. තව එකක් තමයි මේ ඩීසල් පම්ප් එකේ අපි දැකලා තියෙනවා ෆියුල් කන්ට්‍රෝල් කරන්නේ රොඩ් එකකින් මේ ප්ලන්ජස් ටික එහාට මෙහාට කරන්නේ මේ රොඩ් එකක් මාර්ගයේ. අන්න මේ රොඩ් එක හිර වුණොත් ඒ කියන්නේ ඇක්සලරේටර් පැඩල් එක හිර වුණොත් යම් කිසි අවස්ථාවක ඇක්සලරේටර් පැඩල් එක හිර වුණොත් එතකොටත් මේ ඩීසල් රණවේ අවස්ථාවක් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඔයාලට බලන්න පුළුවන් මේක ඔයාලට අවශ්‍ය නම් ඔයාගේ වාහනේ RPM එක 1000ට තියාගෙන ඉන්න try කරලා බලන්න ඇක්සලරේටර් පැඩල් එකේ. ඔයාලට තේරෙයි ඔයාටත් හොරෙන් ඔයාගේ වාහනේ RPM එක හිමින් වැඩි කරනවා. ඔයාගේ පාදයෙන් කිසිම උපාකාරයක් නැතුව ඔයා තියාගත්ත තැනම ඇක්සලරේටර් පැඩල් එක තියන් ඉන්න. නමුත් RPM එක හිමින් වැඩි කර ගන්නවා. මෙන්න මේ මූල ධර්මයේ මත ඔයාගේ ඇක්සලරේටර් පැඩල් එක කොහෙද හරි හිර වුණොත් ඒ කියන්නේ මෙන්න මේ ෆියුල් කන්ට්‍රෝල් රොඩ් එක හිර වුණොත් ඔයාගේ එන්ජින් එක ඩීසල් රණවේ එකක් වෙන්න දක්වා වර්ධනය කරගන්න එන්ජින් එකට හැකියාව තියෙනවා. දැන් මම කලින් කව මට මතකයි මම පොඩ්ඩක් පස්සේ පැහැදිලි කරන්නම් කියලා. දැන් අර on road drop system එකක් තියෙනවා නම් PCV system එකේ on road drop කියන system එක පවතින තියෙන වාහනයක නම් කෙනෙකුට හිතන්න පුළුවන් නෑ මගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මගේ fuel ටික එන්ජින් එකේ ආයිත් දැවීමකට ලක් වෙන්නේ නැති නිසා කියලා. ඒත් වාගේ මෙන්න මේ down pipe එක මෙන්න මේ on road drop pipe එක මේකේ බලා ගන්න පුළුවන් සුදු පාට දුමක් හැටියට හැමතිස්සෙම මේ වාහනේ ස්ටාර්ට් වෙලා දින වෙලාවට එළියට එනවා. මෙන්න මේක ඔයාගේ එයාර් ෆිල්ටර් යාසන්නේ තියෙනවා නම් එයාර් ෆිල්ටරෙන් ඔයාගේ මෙන්න මේ වේප් එක ඇදලා ගන්න පුළුවන් හරියෙන් තියෙනවා නම් ඔයාගේ වාහනේ ඔයා දන්නේම නැතුව මේ වේප් එක ගිහිල්ලා ඔයාගේ එන්ජින් එකට ගිහිල්ලා එන්ජින් එක ආරක්ෂණය වැඩි කරලා ඩීසල් රණවේ අවස්ථාව දක්වා වඩා වර්ධනය කර ගන්න පුළුවන්. මෙන්න මේ එළියට දාලා තියෙන PCV සිස්ටම් එකකින් PCV බටෙන් positive crank ventilation එක එළියට drop කරලා තියෙනවා නම් මෙන්න මේකෙන් යන gas එක air filter එක හරහා inlet manifold එකට යන්න පුළුවන්. ඒ නිසාත් ඒක ගැන තව දාන යොමු කරන්න. එහෙම තියෙනවා නම් ඒක පොඩ්ඩක් තැන වෙනස් කරන්න. ඒ වගේම ඊළඟ කාරණාව ගැන කතා කරලා මේක අපි mechanic ලා technicians ලා වාසුන් නැහැලා කරන වැරද්දක් කරනවා ඊළඟට කියන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා ඩීසල් ස්ටාර්ට් වෙන දී අවස්ථාවල අපි ඩීසල් ස්ටාර්ටර් කෑල්ලක් අරගෙන එහෙම නැත්නම් LPG ගෑස් දීලා වාහන ස්ටාර්ට් කරන්න try කරනවා. නමුත් ඩීසල් වාහනයක් කිසිම අවස්ථාවකදී ඔයා විසින් මෙන්න මේ ඩීසල් ස්ටාර්ටර්ස් එහෙම නැත්නම් බ්‍රේක් ක්ලීනර්, throttle body cleaner එහෙම නැත්නම් LPG ගෑස් දීලා ස්ටාර්ට් කරන්න try කරන්න යන්න එපා. මෙන්න මේ fuel source එක ඔයාගේ වාහනේ පුළුවන් ඩීසල් රණවේ අවස්ථාවකට පත් කරන්න. common rail එක මම නම් කියන්නේ common rail එක උනත් කරන්න යන්න එපා. common rail එක මේ විදිහට කරලා බලන්න පුළුවන්. ඒකෝර බලන්න පුළුවන් මට ඉන්ජෙක්ටර් කොච්චර සද්දයක් හඬනවද කියන එක. කරන්න යන්න එපා. මේකෙදි ඔයාගේ වාහනේ ඔයා දන්නේම නැතුව ඔයා වැඩ කරන වාහනේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඩීසල් රණවේ අවස්ථාවකට පත් වෙන්න පුළුවන්. ඒකෙදි ඔයා දැන් මතක තියාගන්න ඔයා වැඩ කරන්නේ පෙට්‍රල් වාහනයක් එක්ක නෙමෙයි ඩීසල් වාහනයක් එක්ක. ඒක නිසා කිසිම අවස්ථාවක inlet manifold එක හරහා මෙන්න මේවා යවන්න එපා. ඒ වගේම inlet manifold clean කරන අවස්ථාවවලදී clean කරන්න හොඳට clean කරොත් ඒ කියන්නේ මොන හරි අපි chemical එකක් හරි primeable මොන හරි දෙයක් දාලා use කරලා හේදුවොත් ඒක වේලලා හයි කරන්න කිසිම අවස්ථාවක ටිකක් වැඩි amount එකක් inlet manifold එක හා ඒ ආසන්න ප්‍රමාණය කොහේ හරි තියෙන්න දෙන්න එපා. ඒක මේ engine එක ඇතුළට ගියොත් මේ ඩීසල් රණවේ අවස්ථාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පුළුවන් වෙන්න දෙයක් පුළුවන් ක්‍රමයක් තමයි
ඩීසල් එන්ජින් එක අවභාවිතා කරනවා. ඒ කියන්නේ ඇක්සලරේටර් පැඩල් එක අවභාවිතා කරනවා. තියෙන ඇක්සලරේටර් පැඩල් එක අපි වාහනේ නවත්තලා පුළුවන් තරම් රේස් කරලා ටර්බෝ සවුන්ඩ් අහන්න යනවා. ටර්බෝ නොයිස් එක වගේද කියලා අහන්න යනවා. ඒව කරන්න එපා. කිසිම වාහනයක් අවශ්‍ය නැති ආකාරයට රේව් අප් කරන්න එහෙම නැත්නම් රේස් කරන්න යන්න එපා. වාහනේ ධාවනය නොවන අවස්ථාවල රෝද හතර නිශ්චලතාවයේ තියලා ඇක්සලරේටර් පැඩල් එක පා ගන්න එපා. එයට රේස් කරලා ගන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා. ඩීසල් රණවේ වෙනවා. අතපය දොට්ට දානවා. ඒ වගේ තදන්දර වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා ඒ ක්‍රමයට යන්න එපා. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. ඇඩියල් හැම මොනනම් දකින්නේ. රේව් අප් කරන්න යන්න එපා. අවශ්‍යතාවය එනවා. ඒ අවස්ථාවවලදී කරාට කමන්නේ නැහැ. යම් කිසි දැනුමක් තියෙන කාර්මික මහත්තයෙක් න ะ කවුරු හරි එහෙම කෙනෙක් න ะ කරාට ප්‍රශ්නයක් නැහැ. ගෙදර නිකන් ඉන්නලා නේ ඇක්සිලරේටර් බලලා එහෙම කරන්න යන්න එපා. එහෙම කරන්නලා රණවේ අවස්ථාවකට ගන්න පුළුවන්. ඉතා ඉක්මනින් ඉතා පහසුවෙන් එන්ජින් එක රණය කරගන්න පුළුවන් ඇක්සිලරේටර් පැඩල් එක අවභාවිතා කරලා. ඒ වගේම තව ජනක තත්ත්වයක් තියෙනවා. ඒ තමයි ඔයිල් වලට ඩීසල් කවලම් කරනවා. මේ ඔයිල් වලට ඩීසල් කවලම් කරන්න එපා. ඒ වගේ වැඩ කරන්න එපා. ඒවා ඇත්තටම කියනවා නම් ඒවා කතා කරන්න සුදුසු නැති මාත්‍රිකා. ඒ වුණාට අන්න ඒ වගේ ඔයිල් ලෑන්නවා යූස් කරලා දෙන්නේ. ඔයාගේ ඩීසල් එන්ජින් එකට. ඔයාගේ එන්ජින් එක රණවේ වෙන්න තියෙන අවස්ථාව පර්සන්ටේජ් එක 100%ක් තියෙනවා. මොකද රස්නේදී ඩීසල් කියන එක වාෂ්ප වෙන වැඩි ප්‍රමාණය වැඩි. ඒක ඉන්ලට් මැනිෆෝල්ඩ් එක හරහා හරි පිස්ටන් රින්ග්ස් හරහා හරි කම්බක්ෂන් චේම්බර් එක ගියොත් ඔයාගේ වාහන ඩීසල් රන් අවුට් එකක් වෙන්න පුළුවන්. මොකද මොනවා හරි කවලම් කරනවාද ඔයිල් නිසා. ඒක නිසා කිසිම අවස්ථාවක ඔයාගේ වාහනේට ලූස් ඔයිල් දාන්න යන්න එපා. මේ ඩීසල් වාෂ්ප වෙනවා. මේ ඩීසල් වේපර් එක ඔයිල් වේපර් එකට වැඩිය ගිනි ගන්න සුළුයි. ඩීසල් කියන්නේ self ignited වෙන දෙයක්. අනිවාර්යයෙන් වෙන්න පුළුවන් නෙමෙයි. අනිවාර්යෙන් ඔයාගේ ඔයිල් එක මොනවා හරි තවත් දෙයක් එක්ක කියන්නේ ෆියුල් එකක් කවලම් කරලා නම් තියෙන්නේ. ඔයාගේ එන්ජින් එක ඩීසල් එන්ජින් එක ඩීසල් රණවේ අවස්ථාවකටපත් වෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. දැන් ඔන්න ඔහොම තමයි ඩීසල් රණවේ අවස්ථාව වෙන්නේ. හැම අවස්ථාවෙම වෙන්නේ අර වගේම එන්ජින් එක RPM එක වැඩි වෙලා අවසානයේ ජීවන විනාශ වෙනපත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් බලන්න මේ කොහොමද මේ අපි මේ ඩීසල් රණවේ එකක්ද නැද්ද කියන එක අපි හඳුනාගන්නේ කියලා. ඔබ රියදුරෙක් නම් ඔබ වාහනේ ඩ්‍රයිව් කරනවා නම් ඔබ මැකනික් කෙනෙක් නම් ඔබ දැනගෙන සිටින්න ඕනේ. මම මේ වැඩ කරන වාහනේ ඩීසල් රණවේ අවස්ථාවට ලං වෙනවද නැද්ද කියන එක. මේක ගැන හොඳ අවධානයෙන් ඉඳලා වාහන නවත්ත ගන්න පුළුවන්. වෙන්න තියෙන හානිය වළක්ව ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් හේතු කාරණා දෙකක් තියෙනවා. දැන් ඩීසල් රණවේ අවස්ථාවක් හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එක අපේ එන්ජින් එකේ RPM එක වැඩි වෙනවා. ඒක ක්‍රමානුකූලව හරි එකපාරටම හරි වෙන්න පුළුවන්. වැඩි වෙනවා. වැඩි වෙලා අපේ out of control වෙනවා. ඒ කියන්නේ අපේ ක්‍රියාකාරීත්වයෙන් බැහැර වෙනවා. අපේ පාලනයෙන් තොර වෙනවා. ඒ කියන්නේ මගේ ඇක්සිලරේටරෙන් කකුල අරගෙන තියෙන්නේ ඒත් RPM එක වැඩි වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඔයාලට තේරෙන්න ඕනේ මං ඉන්නේ මෙන්න මේ වගේ සිටුේෂන් එකක. ඒ කියන්නේ මගේ වාහනේ ඩීසල් රණවේ අවස්ථාවක්. එහෙම නැත්නම් ඩීසල් නැති ඒ කියන්නේ unidentified fuel source එකක් මගේ වාහනේ කන්ට්‍රෝල් කරන්න බාර අරගෙන තියෙන්නේ. මේ අවස්ථාව මම ඔළුවේ තියාගන්න ඕනේ. මේකෙදි කිසිම අවස්ථාවකදී පැනික් වෙන්න එපා. ඒ කියන්නේ කිසිම අවස්ථාවකදී බය වෙන්න එපා. තාම ඔබට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මෙන්න මේක තමයි පළවෙනි දේ. ඔයාලට අඳුර ගන්න පුළුවන් ඔයා ඩ්‍රයිවර් කෙනෙක් නම්. ඒකට දෙවෙනි කාරණාව තමයි ඔයාලට දැක ගන්න පුළුවන්. වාහනේ විශාල වශයෙන් ස්මෝක් එක අලු පාට හුරුදුම මොනවා හරි පාට දුම විශාල වශයෙන් දෙනවා. ඒ කියන්නේ පළාතක් වැහෙන්න ගොඩක් දුම පිට කරනවා නම් ඒ කියන්නේ එන්ජින් රණවේ අවස්ථාවකට සූදානම් වෙනවා. මෙන්න මේ කියන කාරණා දෙක එකවර සිදු වෙනවා නම් ඔබට සූදානම් වෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඔබේ වාහනේ ඩීසල් රණවේ අවස්ථාව තමයි මේ මුහුණ දෙන්න වෙන්නේ. මේක සාමාන්‍යයෙන් පළවෙනි අත්දැකීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට මේ අත්දැකීම තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු කාරණා දෙක සිහි තියාගන්න. ඔබ ධාවනය කරන වාහනේ හරි ඔබ ගමන් කරන වාහනේ හරි මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත්. පස්සේ එක වගේ ඔබ යනවා නම් ඔබට කරන්න තියෙන්නේ එකම දේ තමයි කිසිම අවස්ථාවක මේකට බය වෙන්න එපා. ඔබ අනිසිබියක් ඇති කරගන්න එපා. ඔයාලට තියෙනවා යම් කිසි කාල පරාසයක් තියෙනවා මේකෙන් ගැලවෙන්න.
ඔයාට කරන්න තියෙන්නේ ඔයා මේ වාහනේ මගියෙක් විතරයි නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට පුළුවන් ඉක්මනින් ඒ වාහනයෙන් අයින් වෙලා මීටර් 200කවත් ආරක්ෂිත ස්ථානයකට යන්න. ඔයාගේ වාහනේ නම් ඔයාගේ පුද්ගලික වාහනේ මෙහෙම දෙයක් වුණා නම් ඔයා ඩ්‍රයිවර් නම් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ වාහනේ ගැන හිතන එක නවත්තන්න. ඔයාගේ ආදරණීය වාහනේ ඉන්නවා නම් ඒ කට්ටිය වාහනේ එළියට එන්න උදව් කරන්න. ඔයාගේ සුරතලා වාහනේ ඉන්නවා නම් ඔයාගේ සුරතලා වාහනේ එළියට ගන්න. ඔයාගේ ආදරණීය වාහනේ එළියට ගන්න. ඒක තමයි ප්‍රධානම දේ. මේක තමයි ප්‍රධාන කාරණාව. ප්‍රධානම දේ ඔබ කළ යුත්තේ ඉස්සෙල්ලාම ඩීසල් රණවැය එකක් හඳුනාගත්ත අවස්ථාවක. ඉතින් ඔබට හිතෙනවා නම් ඔබට කාර්මික දැනුමක් තියෙනවා නම් ඔයාට හිතෙනවා නම් මට පුළුවන් මේක සිටුේෂන් එක හැන්ඩල් කරගන්න. මට මේ සිටුේෂන් එක හැන්ඩල් කරගන්න පුළුවන්. මම දන්නවා මොකද කරන්න ඕනේ කියන එක හිතෙනවා නම් ඔයාට තව කාලය ඉතුරුලා තියෙනවා කියලා හිතෙනවා නම් ඊළඟට ඔයා හිතන්න වාහනේ බේර ගන්න ක්‍රමය ගැන. තප්පර 3යි තප්පර 11යි අතරදී මේ රණවේගයේ අන්තිම අවස්ථාවේදී වාහනේ විනාශ වෙනවා. එන්ජින් එක විනාශ වෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. අන්තිම අවස්ථාවේදී ඒක වෙන හැටි මම ඉස්සරහට කියන්නම්. ඒ කියන්නේ පටන් ගත්ත අවස්ථාවෙත් නෙමෙයි මුල් අවස්ථාවෙත් නෙමෙයි මේක ඉස්සරහට තව විනාඩි ප්‍රමාණයක කාලයක් තියෙනවා. උපරිම වෙන්න පුළුවන් හානිය වෙන්න පුළුවන් ස්පීඩ් ලිමිට් එක තමයි තප්පර 3යි තප්පර 11යි අතරදී. ඒ අතරදී එන්ජින් එක දැවිලා විනාශ වෙලා සම්පූර්ණයෙන් විනාශ වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා කාලය ගැන කිතේම කරලා වාගේ ආදරණීය බේරගෙන වාව සේෆ් වෙන්න වඩ වාහනේ ගැන හිතන අවස්ථාවක් නැත්නම් වාහනේ ඩ්‍රයිව් කරන අවස්ථාවේ සහ වාහනේ බේර ගන්න අවස්ථාව ගැන ඊළඟට කතා කරනවා. ඔබ දැන් වාහනේ ධාවනය කරන අවස්ථාවක නම් ඉන්නේ. දැන් ධාවනය වෙන අවස්ථාවක ඩීසල් රණවැය එකක් වෙන්න පුළුවන්. මේ වෙලාවේදීත් මේ විදිහටම දුම දානවා. මේ ආකාරයෙන්ම RPM එක වැඩි වෙනවා. වාගේ ඇක්සලරේටර් පැටල් එකට තේරෙන්නේ නැහැ. ඇක්සලරේටර් පැටල් එකට පෑගුවට වෙනසක් වෙන්නේ නැහැ. ඇක්සලරේටර් පැටල් රිලීස් කරත් වෙනසක් වෙන්නේ නැහැ. RPM එක වැඩි වෙනවා. මෙන්න මේ අවස්ථාව ඔබ දැනුනොත් ඔබට තේරුනොත් මේ මම ඩීසල් රණවැය අවස්ථාවක ඉන්නේ කියන එක ඒ විශාල ස්මෝක් එකක් සමගම ඔබ වාහනේ නතර කිරීමට සිදු කිරීමේදී කිසිම විට නියුට්‍රල් කරන්න එපා, ක්ලච් කරන්න එපා. මොකද එන්ජින් එකට ලෝඩ් එක ඕනේ. එන්ජින් එක ලෝඩ් එක නිදහස් වෙච්ච ගමන්ම RPM එක වැඩි කර ගන්නවා. අන්නේ RPM එක වැඩි කරන්න ගත කරන නිමේෂය ඒ කියන්නේ ගත කරන තප්පර කිහිපේ යාට ඇති එයාගේ ඩීසල් රණවැය කළා වගේ වාහනේ එන්ජින් එක සම්පූර්ණයෙන් නැති කරන්න තත්ත්වයටම පත් කරන්න ඇති. ඔයා ඒ ක්ලච් එක පැටල් කරන වෙලාව සහ වාහනේ නියුට්‍රල් කරන අවස්ථාවේ ඇති වෙන කාල පරතරය ඔබ කිසිම අවස්ථාවක වාහනේ ලෝඩ් එක එන්ජින් එකට ගන්න අරන් තියෙන ලෝඩ් එක එන්ජින් එකෙන් රිලීස් කරන්න එපා. ඒක තමයි ප්‍රධානම දේ සිදු විය යුත්තේ. ඔබ වාහනේ නවත්තනවා නම් ඔබ බ්‍රේක් එකෙන්ම කන්ට්‍රෝල් කරලා වාහනේ නවත්තන්න try කරන්න පුළුවන් තරම් කිසිම අවස්ථාවක ක්ලච් එකට සහ නියුට්‍රල් එකට ඉඩක් දෙන්න එපා. එන්ජින් එක ලෝඩ් එක අරන් තියෙන අවස්ථාවේ මේ ලෝඩ් එක මතින් වාගේ මේ ඩීසල් රණවැයගේ යම් කිසි ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන්. අන්ලෝඩ් කරොත් ඒ කියන්නේ නියුට්‍රල් කරොත් හරි ක්ලච් එක පටු පෑගුවොත් හරි ඒ ලැබෙන සුළු නිමේෂයෙන් ඔහුගේ කාර්යයට කරගන්නවා. රණවැයකට යනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් මේ විදිහට නවත්තන්න try කරන්න. නවත්ත ගන්න පුළුවන් වුණොත් හරි. වාහනේ නවතුනොත් වා බ්‍රේක් එකකින් වාහනේ නවත්ත ගන්න පුළුවන් වුණොත් හරි. සමහර ඔටෝගේ වාහනයක නම් මේක වෙන්න බැරි වෙයි. බ්‍රේක් එක නවත්ත ගන්න බැරි වෙයි. ඉතින් ඒ කියන්නේ ගියර් කන්ට්‍රෝල් එකේ තියලා ලෝඩ් එකත් එක්ක නවත්ත ගන්න බැරි වෙයි. එහෙම වුණොත් ඔයාලා වාහනේ බැහැලා ඔයාගේ කලින් කිව්වා වගේ සමීපයෙන් වාහනේ ඉවත් කර ගන්න වෙනවා. පුළුවන් තරම් ඉක්මනට වාහනේ ගැන හිතන්න එපා. ආසන්න වශයෙන් කියනවා ඔව් ලංකාවේ වාහන මිල ගන්න වාහනේ ඔක්කොම වැඩි වන්න දේ වාහනේ වල දෙන්නේ. එහෙම නැහැ. එහෙම හිතන්න ඕන කිසිම අවස්ථාවක වාහනට වැඩි වගේ ආදරණීය ආරක්ෂා කරගන්න ඔබත් ආරක්ෂා වෙන්න වාහනයක් ඔබට නැවත මිලදී ගන්න පුළුවන්. වාහනේ ඩැමේජ් වුණත් ඉන්ෂුරන්ස් එකෙන් හරි ගන්න පුළුවන්. ඒක නිසා එහෙම හිතන්න. හරි. දැන් බලමු ඊළඟට මේක වැඩ කරන කෙනෙක් නම් මම දැන් එන්ජිමත් එක්ක වැඩ කරනවා. මම කාර්මික මහත්තයෙක් හැටියට දැන් මේ එන්ජිමත් එක්ක වැඩ කරන අවස්ථාවේ මේ වගේ දෙයක් මොකද කරන්නේ? එහෙම නැත්නම් මම මේ වාහනේ ඩ්‍රයිවර් මම ඔක්කොම බේරගත්තා. හරි දැන් මම මේ කට්ටිය සේෆ්. මට වාහනේ නවත්ත ගන්න ඕනේ. අන්න එහෙම කෙනෙකුට මොකද්ද කරන්න පුළුවන්? ඔයාලට කරන්න පුළුවන් එකම දේ තමයි මේ අවස්ථාවේ බය නැත්නම් පැනික් නැත්නම් ඔයා හිතනවා නම් ඔයාලට පුළුවන් කියලා ටෙක්නිෂියන් කෙනෙක් නම් මේක කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කරන්න පුළුවන් එකම දේ තමයි
ඉන්ලට් එක බ්ලොක් කරන එක. ගොඩක් ඩීසල් වාහනවල එයා ෆිල්ටර් බොක්ස් එක ක්ලිප් වලින් තමයි හයි කරලා දෙන්නේ. අන්න ඒ හේතු සාධක නිසා කිසිම අවස්ථාවක ගොඩක් වාහනවල ඩීසල් වාහනවල ස්ක්‍රූස් දාලා එන්නේ නැහැ. මොකද මේවා ගලව ගන්න පුළුවන් ලේසි විදිහට ලීසින් ඇක්සස් කරගන්න පුළුවන් විදිහට තමයි එතන හදලා දෙන්නේ. අන්න එතෙන්ට කොහොම හරි බ්ලොක් කරගත්තොත් මේ ඉන්ටේක් එකට යන හුලං ටික, ඒ කියන්නේ ඉන්ටේක් එක හරහා යන ඔක්සිජන් ටික නවත්ත ගන්න පුළුවන් වුණොත් ඉතින් ඔයාලට ඔයාගේ වාහනේ බේර ගන්න පුළුවන් වෙනවා ඔයාලට. ඒක කරන්න මේක කරන්න පුළුවන් රබර් කුට්ටියක්, ඒ කියන්නේ රබර් සෙරෙප්පුවක් වගේ රබර් කුට්ටියකින් ඔයා ඉන්ලට් එක බ්ලොක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි වගේ දැඩි දෙයක් තියලා කරලා ඉන්ටේක් එක නවත්ත ගන්න පුළුවන්. ඉන්ටේක් එකට යන ඒ ආයක නවත්ත ගත්තොත් විතරයි මේ දේ සිද්ධ කරන්න පුළුවන්. දැන් කියයි ඔය ටෝක් දුන්නට කොහෙද ඔහොම වෙනකොට මෙහෙම වෙනවා අර එහෙම වෙනවා කියලා. මම පෙන්නන්නම් මේ වීඩියෝ එකේම. ඔයාලා ලින්ක් එකක් දාලා දෙනවා. කොහොමද දක්ෂ කාර්මික නිලධාරියෙක් ඒක කන්ට්‍රෝල් කරගන්නේ. වෙන්න කලින් කන්ට්‍රෝල් කරනවා. හැබැයි ටර්බෝ එක පොඩ්ඩක් ඩැමේජ් වෙනවා. නමුත් ඔහු සාර්ථක විදිහට වැඩේ නවත්ත ගන්නවා. වෙන්න දෙන හානිය නවත්ත බලක ගන්නවා. ඉතින් එහෙම පුළුවන්. ඉතින් දැන් මේක මැකැනිකලිනේ. මේක මැකැනිකලි දැන් ඒ කියන්නේ දැන් අපිට කරන්න පුළුවන් දෙයක්. ඔක ඉන්ලට් බ්ලොක් කරලා මේක මේ විදිහට නවත්ත ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කිසිම අවස්ථාවක වෙන්නේ නැත්නම් අවසාන තත්පරය දක්වා ඉන්න එපා. එන්ජිමෙන් ශබ්ද වැඩි වෙන අවස්ථාව දක්වා ඉන්න එපා. රනවේ දුවන්න. වාහනේ දාලා දුවන්න. ඒක තමයි වාහන කියන එකම ගැලවීම. ළඟ ඉන්න එපා. ඔයාලට බැරි නම් ඔයා දන්නේ නැත්නම් ඔයාලා මොකද්ද කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්නම් ඔයාලා මොකද්ද කරන්න ඕනේ ඊළඟට කියලා හිතෙන්නේ නැත්නම් අදහසක් නැත්නම් ඉන්න එපා ළඟ. එතනින් අයින් වෙන්න. වාහනේ ගැන හිතන්න එපා. එතනින් අයින් වෙන්න. ඒක තමයි ඔයාලට දෙන්න පුළුවන් හොඳම උපදේශය. වෙන්නේ මොකද්ද කියලා බලන්න රැස් වෙන්න එපා. දුවන්න රණවේ කියන්නේ නිකන් යන්නේ නෙවෙයි. බස් එක වෙනවා නම් මේ බස් එක වටේ මිනිස්සු ටික එකතු වෙලා රවුමක් හැදලා ඉන්න එපා. අයින් වෙන්න. මීටර් 200ක්වත් ඈත් වෙන්න. ඒක තමයි මට දෙන්න තියෙන එකම දේ. මේ බලන් ඉන්න කට්ටියට වෙන්නේ මොකද්ද කියලා බලන්න යන්න එපා. අනිත් එක මම දැක්කා ඒ අර ජීවිතයක් නැති වෙනවා. මේක ඒ ඇත්තටම කේතරීය තත්ත්වයක් වාහන පාවිච්චි කරන ඔබට ප්‍රෙපෙයාර් කරන අපිටත් ඒක ඇත්තටම කේතරීය තත්ත්වයක්. ඒ අවස්ථාවේ එතන ඉඳපු කවුරුත් දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. අන්නේ අවස්ථාවේදී ඒක කස්ටමර්ස්ලාට කියන්න දෙන්නේ ඔබගේ වාහනේ තමයි ඒව ඇත්ත. ඒ වුණාට වර්ක්ෂොප් එකේ එහෙම ගිහිල්ලා ඔබේ වාහනේ ළඟ ඉන්න එපා. කැවසෙන්න එපා. කාර්මික මහත්තුරු ඒ වැඩේ කරලා ඉවර වෙලා කතා කරලා එතන පැත්තකට වෙලා ඉන්න. මොකද එතෙන්ට ගිහිල්ලා එබිගම් පාලා දැන් නැති ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඔයගේ නැති දෙයක් වෙන්නේ. මේක ගැන දන්නේ නැත්නම් වාහනට ලඟ වෙන්න එපා. පුළුවන් තරම් ඈතට යන්න. ඒක තමයි රණවේ කියන්නේ. අවසානයේ එන්ජිම නවත්ත ගන්න බැරුණොත් එන්ජිම කැල්ලලා කුඩු වෙලා විනාශ වෙනවා. එන්ජින් පුපුරනවා. වීක් පොයින්ට් එකකින් කැල්ලක් එළියට ආවොත් ඒක වැඩිලා මැරෙන්න පුළුවන්. කම්පැනි ළඟම හිටියු කම්පැනිට මැරෙන්නත් පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් ඈතට යන්න. ඒක තමයි කියන්න තියෙන්නේ මේකේ. දන්නේ නැත්නම් ළඟ ඉන්න එපා. තේරෙන්නේ නැත්නම් ලඟ වෙන්න එපා. මොකද්ද වෙන්නේ කියලා බලන්න කිට්ටු වෙන්න එපා. ඈත් වෙලා ඉන්න. කියන්නම් ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා. එයා ඉන්ටේක් එක බ්ලොක් කරන එක විතරමද කරන්න පුළුවන් කියලා කෙනෙකුට අහන්න පුළුවන්. නෑ, එයා ඉන්ටේක් එක බ්ලොක් කරලා ඔයා කරන්නේ එන්ජින් එක ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණය නවත්තන එක. ඔක්සිජන් ප්‍රමාණය නැවැත්තුවොත් එන්ජින් එක ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණය නැවැත්තුවොත් එන්ජින් ෂණයකින් නවතින්න වෙනවා යාට. එයාට එතනින් එහාට තව දාවණය කරන්න බෑ. ඒතකොට කියන්න පුළුවන් සමහරවිට බීදර් වලින් එනවා නේද? අර PVC වැල්ලෙන් එහෙම එනවා නේද? ඔව් PVC වැල්ලෙන් එනවා. ඒ ඔක්සිජන් යම් කිසි ප්‍රමාණයකට අපි බ්ලොක් කරොත් ඔක්සිජන් එන්ජින් ඇතුලේ නිෂ්පාදනය කරන්නේ නැහැ කිසිම අවස්ථාවක. ඒක නිසා ඇවිල්ලා ඒත් එයාට නවතින්න වෙනවා යම් කිසි අවස්ථාවක පොඩි ප්‍රමාණයක් විතර එයාට දාවණය කරන්න වෙන්නේ. මොකද අපි එන්ජින් මේ PVC වැල්ලෙන් එන එක යන්නේ ඉන්ටේක් එක හරහා. ඒ නිසා ඉන්ටේක් එක වැහුවොත් ඉන්ටේක් එකේ ඔක්සිජන් ප්‍රමාණය නවත්ත ගත්තොත් එන්ජින් එක නවත්ත ගන්න පුළුවන්. ඒක තමයි සාර්ථකම ක්‍රමය. අතිසාර්ථක ක්‍රමය එක. ඊට අමතරව තියෙනවා කාලම් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් පය එක්ස්ට්‍රූෂන් එකක්. එහෙම නැත්නම් ලික්විඩ් හරි ලික්විඩ් පය එක්ස්ට්‍රූෂන් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන්. හැබැයි මේක එන්ජින් එකට ගහලා වැඩක් නැහැ. වටෙන් ගහලා එහෙම නම් නිවන්න බෑ මේක. ඔයාලට ඉන්ටේක් එක හරහා එන්ජින් එකට
අතු කරන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් ලික්විඩ් හෝ පවුඩර් හෝ මොනවා හරි ඉන්ටේක් එක හරහා තමයි යවන්න ඕනේ. ඉන්ටේක් එක හරහා යවෙ නැත්නම් කිසිම දෙයක් වැඩක් නැහැ. මොකද මේක අභ්‍යන්තරය ඇති වෙන ගින්න. ඒකෙන් එළියෙන් ගහලා වැඩක් නැහැ. එළියෙන් ගහලා නිවන්න බෑ. එළියෙන් ගහලා නිවනවා කියන්නේ ඒක බොරුවක්. ඒ කියන්නේ අන්තිම අවස්ථාවේ පිපුරුවෙන් පස්සේ තමයි එහෙම ගහනවා නම් ගහන්න වෙන්නේ. එතකොට ඉතින් ළඟ ඉන්න කෙනෙක් ඉතුරු වෙන එකක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් ඉන්ටේක් එක හරහා තමයි යවන්න පුළුවන්. එන්ජින් එක ආයෙත් වැඩ ගන්න බැරි වෙනවා. එන්ජින් එක රීබිල්ඩ් කරන්න බැරි වෙයි. එන්ජින් එකක් ආයෙ රීප්ලේස් කරන්න වෙනවා. කාබන් ඩයොක්සයිඩ් එක යවුවොත් මොකද අධික තාපයකට රත් වෙලා තියෙන දෙයකට අධික කූල් දෙයක් කූල් වෙච්ච ලික්විඩ් එකක් යවනවා කියන්නේ එන්ජින් එකෙන් ආයෙත් නම් වැඩක් ගන්න පුළුවන් කියලා හිතන්නේ නවත්ත ගන්න පුළුවන්. තව පුළුවන් ක්‍රමයක් තියෙනවා වතුර වලින්. හැබැයි ගාර්ඩන් හෝස් එකකින් ඉන්න වතුර බෝතලයකින් දාලා මේ වැඩේ කරන්න බෑ. ලොකු amount එකක් වතුර ඉන්ටේක් එක හරහා යවුවොත් පිස්ටන් හයිඩ්‍රොලික් කරලා වාහනේ නවත්ත ගන්න පුළුවන්. ලොකු amount එකක් ගාර්ඩන් හෝස් එකකින් බෑ. වතුර කනෙක්ට් එකකින් බෝතලයකින් බෑ. ලොකු amount එකක් යවන්න ඕනේ. පිස්ටන් මතට ලොකු amount එකක් යවලා නවත්ත ගන්න ඕනේ. ලොකු amount එකක් කියන්නේ පොඩි amount එකක් ගියත් normal engine එක නවතිනවා. නමුත් මේ රණවේ අවස්ථාවකපත් වෙච්ච engine එක ඇතුලේ අධික තාපයක් තියෙනවා. අධික වේගයෙන් කැරකෙනවා. ඒ නිසා පොඩි amount එකක් දුන්නොත් ඒකත් burn වෙනවා. ඒක නිසා තමයි ලොකු amount එකක් දෙන්න ඕනේ. ඒකත් intake manifold එක හරහා intake එක හරහා තමයි engine එක ඇතුළට කරන්න ඕනේ. එහෙම කරොත් මේ වාහනේ නවත්ත ගන්න පුළුවන්. ඔය ක්‍රම දෙකටම කාබන් ඩයොක්සයිඩ් සහ එන්ජින් හයිඩ්‍රොලික් කරලා වතුර දාලා හරි කොහොම හරි කරලා එන්ජින් හයිඩ්‍රොලික් කරලා නවතුවොත් එන්ජින් එක ඩැමේජ් වෙනවා. ඇත්තට මේකට තියෙන ක්‍රමවේදයක් ඇත්තටම තියෙන ක්‍රමයක් අපිට හයි කරන්න පුළුවන්. අපේ ඕනම වාහනයක මේක හයි කරගන්න පුළුවන්. ඇත්තටම තියෙනවා air intake cut off valve එක. ඒ කියන්නේ එහෙම නැත්නම් throttle body එකක් හයි කරන්න පුළුවන්. ඔන්න දැන් throttle body එක කියව ගමන් මගේ වාහනේ throttle body එකක් තියෙනවා. මගේ වාහනේ throttle body එකක් තියෙනවා කියන්නේ නැපා. ඩීසල් ගහන සමහර එකක් throttle body තියෙනවා. CDR වල තියෙනවා. common rail engine throttle body එකක් තියෙනවා. ඒකත් එක්ක මේක පටලවා ගන්න එපා. මම ඒ ගැන පැහැදිලි කරන්න අවසානයේ. ඉතින් මෙන්න මේ air intake shut off valve එක හයි කරොත් ඔයාට පුළුවන් මේක නවත්ත ගන්න. ඒකෙත් මම පුළුවන් වුණා මේකේ link එක පල්ලෙන් දාන්න කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා. air intake air එකට යන අපි ඇත්තටම ගොඩින් මේකේ උපකරණේ control unit එකක් තියෙනවා, electric throttle body එකක් තියෙනවා, sensor එකක් තියෙනවා. මේ sensor එක අපි crank එකට හරිය flywheel එකට හරිය high කරන්න ඕනේ. මේක high කරන් පස්සේ engine එක සාමාන්‍ය ව්‍යාවර්තය කියන්නේ engine එකේ RPM එක හැමතිස්සෙම calculate කරනවා. මෙන්න මේ calculate කරන අවස්ථාවේදී එයාට තේරුණොත් මේක ORPM එහෙම නැත්නම් මේක RPM එක නියමිත අවස්ථාව ප්‍රමාණයට වඩා වැඩි කියලා අන්නේ අවස්ථාවේදී එයා විසින් ECU එක තීරණය කරනවා එයා intake එක cut off කරන්න. එහෙම sensor එකේ signal එකට ECU එක මගේ throttle intake air intake control valve එක valve කියන actuator එක shut off කරනවා. එතකොට engine එක ඇතුළට යන හුලම් සම්පූර්ණයෙන් නවතිනවා. අන්නේ අවස්ථාවේදී වාහනේ ආරක්ෂිත වෙනවා. මේක පුළුවන් වඩ manual කියන්නේ emergency switch එකක් හයි කරගන්න පුළුවන්. ඔයාට යන්න තියෙන්නේ. ඔයාට machine එකක් තියෙනවා. ඔයාට පුළුවන් diesel වලින් වැඩ කරන machine එකක් තියෙනවා. ලොකු machine එකක් ලොකු ගාණක් ගියා. පුළුවන් ඔයාට හයි ගන්න intake එක හයි ගන්න මේ intake throttle එක. intake air එක control කරන්න පුළුවන්. intake air එක shut off කරන්න පුළුවන්. throttle එක හයි කරන්න. throttle එක high කරලා ඒක emergency switch එකක් දීලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් emergency switch එක push කරායින් පස්සේ මේක throttle එක close කරලා intake feed එක නවත්තන්න. මේක ගොඩක් machineries වල තියෙනවා. swivel machines වල තියෙනවා. එතකොට යාම generators වල වගේ තියෙනවා. ඉතින් මේ emergency switch එක රතු පාට ලොකු switch එකක් එන්නේ මේකෙන් වෙන්නේ. මෙන්න මේක තමයි diesel engine වලට අනිවාර්යෙන් තියෙනවා. මේ intake එක shut off valve කියන එක මේක use කරන්න පුළුවන්. ඉතින් අර විදිහේ sensor system එකකට ගියොත් අපිට ඒක බය වෙන්න දෙයක් නැහැ. අපිට ඔබන්න කිසිම දෙයක් නැහැ. ඒ automatically වෙනවා. ඉතින් මේක තමයි අතිසාර්ථක වැඩේ intake එක block කරන එක. ඒක තමයි නිෂ්පාදක දැන් මේ වගේ තත්ත්වයන් වලට ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ නිෂ්පාදක හදන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ වාහනයට හයි කරගන්න ඕන අවශ්‍ය නම් ඉතින්
දැන් ඉතින් මගෙන් අහන්න එපා මේ කොහෙන්ද මේක බයි කරන්න පුළුවන් කියලා. ඇත්තටම මම දන්නේ නැහැ සම්බන්ධයෙන්. මම දන්නේ මේ වගේ ටෙක්නොලොජි එකක් තියෙනවා කියලා විතරයි. සමාවෙන්න ඕනේ එහෙම දෙයක් මම ඇත්තටම කොහෙන්ද ගන්න කියන එක නම් දන්නේ නැහැ. ඉතින් අපි බලමු ඊළඟට දැන් common rail engine තියෙනවා. common rail engine වල සහ එතකොට ගියාම electronic fuel control කරන විදුම් පම්ප තියෙනවා, injection pump තියෙනවා, electronic control unit එකකින් control කරන. දැන් මේක පටලවා ගන්න එපා. මේ කියන්නේ pure solenoid එක කියන්නේ නෙමෙයි, wire දෙකක් ගියපු එක කියන්නේ නෙමෙයි කියන්නේ. control box එකක් මේ රූප සරණාන විදියට පොම්ප් එක උඩ හරි පොම්ප් එකට සම්බන්ධව තියෙනවා නම් ඒක වාහනේ ඉස්සෙල්ලා control වෙනවා නම් ඒ වගේ පද්ධතියක් තියෙන වාහනයක මේ ඩීසල් රණවේ අවස්ථාවටපත් වෙන්න ඒක ටිකක් ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ ටිකක් ප්‍රමාද වෙනවා නෙමෙයි සම්භාවිතාවය ටිකක් අඩුයි. නමුත් එහෙම වෙනවා. නිෂ්පාදකයන් විසින් දැන් throttle body දෙක දීලා තියෙනවා. throttle body දෙකක් වගේ දාලා මේ අවස්ථාව පාලනය කරගන්න කරනවා. සමහර Audi වල තියෙනවා. Audi වල වැඩ කරනකොට බලන්න පුළුවන්. CRC engine එකේ එහෙම මේ දෙකක් තියෙනවා throttle body. ඉතින් මේවා දාන්නේ මෙන්න මේ දෙයට ඇති වෙන්න පුළුවන් කියන හේතු කාරණා නිසා තමයි මෙන්න මේක මේ විදියට ඩීසල් රණවේ අවස්ථාවකට පත් වෙන එක වළක්ව ගන්න. ඉතින් මෙන්න මේ CRD වගේ වාහන වල අපි දැන් ගන්න throttle body එකක් තියෙනවා. මේ throttle body හැමතිස්සෙම ඇරිලා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඩීසල් throttle body එක petrol throttle body එක හැමතිස්සෙම වැහිලා තියෙන්නේ. ඩීසල් throttle body එක හැමතිස්සෙම ඇරිලා තියෙන්නේ. මේක නම් තියෙන්නේ. මේක තියෙනවා හැම වාහනයකම අපි තියදක ගන්න පුළුවන්. මේකේ කාර්යය ප්‍රධාන කාර්යය තමයි මේක තියෙන්නේ ඩීසලින් කියන එක. ඒ කියන්නේ වාහනේ නවත්තනකොට අපි දැකලා තියෙනවා ඩීසල් වාහන සාමාන්‍යයෙන් නවත්තපු ගමන්ම නවතින්නේ නැහැ. චුට්ටක් වෙලා දුර තමයි නවතින්නේ. ඒ කියන්නේ චුට්ටක් කියන්නේ ඒක මිලිසෙකන්ඩ් ප්‍රමාණයක් තව ස්ටාර්ට් එකේ තියෙනවා අපි අතර නැත්ත. අන්න ඒක පාලනය කරන්න තමයි මෙන්න මේ ෆ්ලැප් එක තියෙන්නේ. මෙන්න මේ throttle එක වැඩ කරන්නේ වාහනේ ස්විච් එක ඔෆ් කරනවත් එක්ක මේ throttle එක intake එක බ්ලොක් කරනවා. එතකොට intake එක ගිහිල්ලා යන එක නවතිලා වාහනේ යතුරට සාපේක්ෂව නවතින්න තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකම උපයෝගීතාවයට කරගෙන මේකම යොදාගෙන මෙන්න මේ ඩීසල් රණවේ කියන අවස්ථාව අත්මි දෙන්න පුළුවන්. මේකම යොදාගෙන common rail injection engine වල අපිට දර ගන්න පුළුවන්. අපි වෙනම අපි බාහිරින් මොන හරි ඉන්ධනයක් වාහනයට ස්ප්‍රේ කරලා තින් ඒ කියන්නේ එන්ජින් එකේ ස්ටාර්ට් එකේදී අපි මොන හරි ෆියුල් එකක් හරි එහෙම නැත්නම් ඔය එන්ජින් ස්ටාර්ට් එකක් වගේ දුන්නොදී වාහනේ ප්‍රධාන ෆියුල් පද්ධතිය ෂට් ඔෆ් කරගන්නවා. ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. මොකද එයා තීරණය කරනවා මම දීලා තියෙන ෆියුල් වලින් නෙමෙයි වාහනේ දුවන්නේ කියලා. ඒ අවස්ථාවේදී වාහනේ ෆියුල් කට් ඔෆ් කරගන්නවා. ඒක ටිකක් ලොකු ක්‍රියාවලියක්. ඒක ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. common rail ගැන කතා කරනකොට suction control valve, fuel pump, එතකොට ඉතින් යාම fuel pressure sensors, fuel pump ඔක්කොම ගැන කතා කරන්න බලමු. ඒ වගේම මේ CDRC common rail direct injection පද්ධතියක intake එක, EGR valve, fuel කියන ඔය හැමදේම control කරන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් cut off කරන්න පුළුවන් මේ system එකට. ඒක නිසා තමයි මම හිතන්නේ මේ common rail පද්ධති වැඩි ඩීසල් රණවේ අවස්ථාවලට පත් වෙන්නේ නැත්තේ. පත් වෙන්නේ නැතුවම නොවේ. වෙන අවස්ථා තියෙනවා. වෙන්න පුළුවන්. නමුත් වෙනවා අඩුයි. ඉතින් දැන් අපි කතා කරලා ඩීසල් රණවේ කොහොමද වෙන්නේ? කොහොමද මේකට මුහුණ දෙන්නේ? කොහොමද අපි අඳුරගන්නේ? මේ කියන කාරණා ගොඩක් ගැන අපි කතා කරා. ඒ වගේම අපි බලමු මේ කොහොමද මේ ඩීසල් රණවේ අවස්ථාවකදී එන්ජිම විනාශ වෙන්නේ. එහෙම නැත්නම් එන්ජිම කියන්නේ කොහොමද කරගෙන RPM එක හයි වුණාත් ප්‍රශ්නයක් වෙන්නේ කියන්නේ කොහොමද මේක ඩැමේජ් වෙන්නේ කියන එක. කොහොමද එන්ජින් පුපුරන්නේ කියන එක. අපි බලමු. මේ තමයි ඩීසල් රණවේ අවස්ථාවක අවසාන තත්පර කිහිපය ගැන මේ පැහැදිලි කිරීමක් කරනවා. පිස්ටන් ඉහළ පහළ යනකොට මේ ක්‍රෑන්ක් එක කරකවනවා. මෙන්න මේ ක්‍රෑන්ක් එක කරකවනකොට මේ බිගෙන් මේන් බෙයාරින් මත බෙයාරින් වල ඔයිල් ලේයර් එකක් තියෙනවා. මේන් කියන බෙයාරින් මත තියෙන ඔයිල් ලේයර් එක මත තමයි මේ ක්‍රෑන්ක් එක කැරකේ. මේ කියන පැහැදිලි කරන අර ඔයිල් සම්බන්ධ වීඩියෝ එකදී
මෙන්න මේ ඔයිල් එක කැරකෙනකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේක මේ මෙටල් එක උඩ නෙමෙයි දුවන්නේ, ධාවනය වෙන්නේ මේ මෙටල් එක උඩ නෙමෙයි. මෙන්න මේ ඔයිල් තීරුව නිසා. හැබැයි මෙන්න මේකට යම්කිසි RPM එකක් තියෙනවා. මේ ක්‍රෑන්ක් එකේ තියාගන්න පුළුවන් මේ ඔයිල් එක මේ ඔයිල් ලේ එක මෙන්න මේ බිගෙන් බෙයාරින් එකයි මේ බිගෙන් බෙයාරින් එකයි ක්‍රෑන්ක් එකයි අතර, එහෙම නැත්නම් මේන් බෙයාරින් එකයි ක්‍රෑන්ක් එකයි අතර තියාගන්න පුළුවන් RPM එකක් තියෙනවා සෑම වාහනයකම. යම්කිසි RPM එකක් දක්වා විතරයි මෙන්න මේ ඔයිල් ලේ එක තියාගන්න පුළුවන් කියලා. දැන් මෙන්න මේ RPM එක වැඩි වීමත් මත මේ ක්‍රෑන්ක් එක කැරකෙන ස්පීඩ් එක වැඩි වෙනවානේ. ක්‍රෑන්ක් එකේ එවොලුෂන් ප්‍රමාණය. කියන්නේ මේ ක්‍රෑන්ක් එකේ එවොලුෂන් ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ. කියන්නේ ක්‍රෑන්ක් එකේ ක්‍රෑන්ක් එකේ භ්‍රමණ වාර ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ. මෙන්න මේ ක්‍රෑන්ක් එකේ කැරකීමේ වේගය වැඩි වෙනකොට ඔයිල් පුෂ් ඔෆ් කියලා සිද්ධාන්තයකට එනවා. ඔයිල් පුෂ් ඔෆ් කියන කතන්දරයට එනකොට මේක වෙන්නේ සෙන්ට්‍රිෆියුගල් ෆෝර්ස් එකට, එහෙම නැත්නම් කේන්ද්‍ර අபிසාරී බලයට මේ කැරගෙනකොට කේන්ද්‍රයේ තියෙන දේවල් පිටතට විසි වෙනවා. මෙන්න මේ බලය පදනම් කරගෙන තමයි මෙන්න මේ ඔයිල් එකට මෙන්න මේ බෙයාරින් එක මැද රැඳී ඉන්න බැරි වෙන්නේ. මේ ඔයිල් ටික එළියට විසි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ඔයිල් පුෂ් ඔෆ් අවස්ථාවේදී තමයි එන්ජිමට ප්‍රශ්නය ඇති වෙන්නේ. මොකද දැන් ඔන්න පුෂ් ඔෆ් වෙන්න පටන් ගන්නවා. ඔයිල් ටික ක්‍රෑන්ක් එකේ මේ බෙයාරින් එකේ තියෙන්නේ නැහැ. බෙයාරින් එකෙන් එළියට විසි කරනවා. මෙන්න මේ කැරකෙන ස්පීඩ් එක නිසා සෙන්ට්‍රල් ෆෝර්ස් එකට, එහෙම නැත්නම් කේන්ද්‍ර අபிසාරී බලයට මේක විසි වෙනවා. ඔයිල් එක මේ බෙයාරින් එකෙන් ඉවත් වෙනවත් එක්කම මේ ඔයිල් බෙයාරින් එක ක්‍රෑන්ක් එකත් එක්ක කැරකෙන්න පටන් ගන්නවා. ඔන්න ප්‍රධාන ස්ථානයේ ඔන්න දැන් මෙටල් එකකට උඩ ධාවනය වෙනවා. දැන් එතකොට එන්ජින් එකේ ශබ්ද වෙනස් වෙනවා, මෙටල් සවුන්ඩ් එකක් එනවා. දැන් ඔන්න මෙටල් එකේ දැන් තවදුරටත් ලූප් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. දැන් මෙතනදී වෙන්නේ මෙටල් එක උඩ මෙටල් එක කැරගෙනවා. දැන් මෙන්න මේ මෙටල් එක උඩ මෙටල් එක කැරගෙනකොට අධික තාපයක් ජනනය කරන්න පටන් ගන්නවා. ඇත්තටම කිව්වොත් තාමත් එන්ජින් එකේ පිස්ටන් ඉහළ පහළ යනවා. ඒක නිසා මේ කැරගෙන ස්පීඩ් එක තාම නවතින්නේ නැහැ. මෙන්න මේ යකඩ කොටස් දෙක අධික ලෙස තාපනයටපත් වෙනවා. අධික තාපයකටපත් වෙනාන් පස්සේ මේකෙත් තව blow by gases තියෙනවා. මේ blow by gases වල එන්නේ unburned fuel සහ oil vapor. මෙන්න මේ crank එකේ තියෙන අධික රස්නයට මේ oil vapor සහ unburned fuel ස්පර්ශ වෙච්ච ගමන් combustion chamber එක ඇතුලේ සිද්ධ වෙන දේ මේ crank shaft එක මත සිද්ධ වෙනවා. shaft එක දුවන්නේ crank case එකේ. crank case එකේ තියෙනවා unburned fuel. එතකොට ගියාම oil vapor, අඩිය තියෙනවා oil. තවදුරටත් blow by gases reduce කරනවා. මේ blow by gases කෙලින්ම එන්නේ crank එක මතට. දැන් crank එකේ උෂ්ණත්වය අධික තත්ත්වයකටපත් වෙලා තියෙනවා. crank එකේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේ එන නොදැවුණු fuel කොටස් සහ oil vapor එකත් එක්ක crank එකේ අධික රස්නය නිසා මෙතන ගින්නක් හට ගන්නවා. මේක තමයි combustion chamber එක ඇතුලේ වෙන්නේ. මෙන්න මේ combustion chamber එක ඇතුලේ සිද්ධ වෙන සිද්ධාන්තය මෙන්න මේ crank එක මත සිදුවීම නිසා තප්පර 3යි තප්පර 11යි අතර කාලයකදී එන්ජින් පුපුරා යන බව. පුපුරා ඒක නවත්තන්න බෑ. ඒ ගිනි ගැනීම නිසා තමයි පුපුරන්නේ. එතකොට උඩත් ගින්දර යටත් ගින්දර වගේ තත්ත්වයක් තියෙන්නේ. මේක එතකොට කොහේ හරි weak point එකකින් එන්ජින් පුපුරලා එළියට එන්න සිද්ධ වෙනවා. මේ ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව. අන්න ඒ හේතුව නිසා තමයි එන්ජින් විනාශ වෙන්නේ. මෙන්න මේ ඩීසල් රණවේ අවස්ථාවක මේ අවස්ථාවට ලං වෙනකම් ඔබ වාහනය අසලට දෙන්න එපා. යවසින්න එපා. ඔබ වාහනයෙන් ඉවත් වෙලා ඉන්න. අපිට වාහනේ අවශ්‍යතාවයක් ගැන හිතන්න එපා. මේකෙදි වාහනේ ගිනි ගත්තේ නැත්නම් එන්ජිම විතරක් නම් ඩැමේජ් වෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ එන්ජිම රීප්ලේස් කරන එක. එන්ජිම හදන්න යන්න මහන්සි වෙනවට වඩා මේ එන්ජිම හදන්න බෑ. ඇත්තටම කිව්වොත් හදන්න බෑ. හදන්න පුළුවන් ඉතින් ලංකාවේ ඕනෑම හදන පොරවල් ඉන්නේ. හදයි. හැබැයි වකීමක් ගන්න බෑ. වකීමක් දරන්න බෑ එන්ජිම. ඉතින් එහෙම පුපුරෝදින් එන්ජිම කලකින් තියන්නේ ඒක ලාභයි. සුවදායකයි. පුපුරින් දිම හදන්න යනකොට වැඩි. තමයි එහෙනම් ඉතින් ඩීසල් රණවේ අවස්ථාවක් ගැන කියන්න තියෙන්නේ.
මොකද දැන් ඔය කිව්ව කාරණා කිසිම දෙයක් නැතුවත් ඩීසල් රණවේ එකක් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව ඔළුවේ තබා ගන්න ඕනේ. ඒක ඇත්තටම මේ මොකක් නිසාද වෙන්නේ කියන එක කාටවත් කියන්න බෑ. බැරි අවස්ථා තියෙනවා. හැබැයි ඔය කියපු අවස්ථාවනේ එකක් අනිවාර්යෙන් වෙන්න ඕන ඕනේ. කියන්නේ ඔය කියපු තියරිටිකල් ටික හරි. ඒ කියන්නේ පිටින් හයිඩ්‍රෝකාබන් එකක් ඇතුළු වුණොත් තමයි වෙන්න පුළුවන්. ඒක වෙන්න තමයි වන්න වෙන්නේ. ඉතින් මොන හරි අලුත් දැනුමක් ලබනවා කියලා හිතනවා. ඉතින් අපිත් ඒක රැඳිලා ඉන්න. ඉහළ යන්න.